පළවෙනි ගාන. මේ පළවෙනි ගානේ ගැටළු විසඳීම් ගානක්නේ. මේක ගැටළු විසඳීම් ගානක්. එතකොට දැන් ගැටළු විසඳීම් ගානක් නම් ගානේ වැඩේ ලේසි. හරිද? වටිනාකම රුපියල් හරිද? වටිනාකම රුපියල් 140,000යි. වටිනාකම රුපියල් 140,000යි. ඉස්සෙල්ලා ගෙවන්න ඕනේ රුපියල් 32,000ක්. හරිද? රුපියල් 32,000ක් ගෙවන්න ඕනේ. එතකොට දැන් සුපුරුදු පරිදි ණය මුදල අපිට හොයන්න පුළුවන්. හරිද? 10න් දෙකක් 8යි 3යි එන රුපියල් 108,000ක් ණය වෙනවා. රුපියල් 108,000ක් ණය වෙනවා. ඉතිරිය පොලියත් සමග 6,750 බැගින් සමාන වාරික 24යි. එහෙනම් වාරික 24යි වාරිකයක් කීයද? 6,750. 6,750 වාරිකයක්. එතකොට එහෙනම් ගෙවන්න ඕනි මුළු මුදල හොයන්න මේක ගුණ කරනවා 24. එච්චරයි. මේ ගෙවන්න ඕනි මුළු මුදල හොයන්න. එතකොට 24 වරක් චක්‍රේ පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. 25න් ගුණ කරලා 6,750 අඩු කරා නම් හරි. කීපෙක තේරුන්නේ නැද්ද? 25 වරක් චක්‍රේ පුළුවන්නේ. මේ වගේ ඒවා ලේසියෙන් ගුණ කරන්න පුළුවන්. 25න් මෙතනට 25 දාලා 25 ඒවා 6,750ක් ගුණ කරන්නටත් ගාලා පුළුවන්. එතකොට ඒකෙන් 6,750ක් අඩු කරාම 24ක් වෙනවා. ඒක මම හිතන්නේ පුළුවන් නම් ප්‍රැක්ටිස් කරලා බලන්න. එතකොට මේක 4ෙන් ගුණ කරාම 4 වරක් 0යි 20යි 2ක් ඉතුරුයි 4ක් 28යි 2යි 30යි 3ක් ඉතුරුයි 4ක් 6යි 24යි 3යි 27යි. මම ගුණ කරනවා වැරදි නම් ඒ වෙලාවේ කියන්න. දෙවරක් 0යි දෙවරක් 5 10යි 1ක් ඉතුරුයි දෙවරක් 7 14යි 1යි 15යි එකක් ඉතුරුයි දෙවරක් 6 12යි 1යි 13යි. එතකොට ගෙවන්න ඕනි 0යි 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 2යි 6යි 1යි. රුපියල් 62,100ක් ගෙවන්න ඕනේ. දැන් මේ ගාන හදන හැටි වේලාසන ඉඳලා හදාගෙන යනවා. එතකොට ණය වුණා 108,000. දැන් එහෙනම් මේක අඩු කරාම 0යි 12යි මේ හරි පේනවා. මම මෙතෙන්ට ගන්නම්. එතකොට 0යි 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 12න් 8ක් 4යි. හරිද? එතකොට මෙතන 5යි. ඒ කියන්නේ රුපියල් 54,000ක් එනවා පොලිය. දැන් මේක වැඩියෙන් ගෙවපු ටිකනේ. එතකොට දැන් මම ඔයාලට මෙන්න මෙතෙන්දි කියලා ඇති මතක බලන්න පාඩම උගන්වන්නදී මේ මුළු පොලිය මේ විදිහට ගාන හදාගෙන ඇවිල්ලා මෙතන මුළු පොලිය ආවහම මම ඔයාලට කියා දීලා ඇති පොලිය එන හැටි. පොලිය එන හැටි මම පාඩම උගන්වනකොට කියා දීලා ඇති. 100ට x නම් මාසක ණය මුදල කොටස. මාසක ණය කොටස මතකද බලන්න මේක. මාසක ණය කොටස ගුණ කිරීම මතකද? මාස ඒකක ගණන. ඒකක ගණන ගුණ කිරීම 12න් 1. මෙන්න මෙහෙම එකක්. හරිද? මාසක ඕක තමයි මේ පොලිය හොයන සිස්ටම් එක. එතකොට මේක මතක තියාගන්න කියලා පාඩම ගන්නකොට කොටු කළත් මං කියලා ඇති. එතකොට ඔකට ආදේශ කරන්න විතරයි දැන් තියෙන්නේ. පොලිය තියෙනවා 54,000ක්. දැන් බලන්න පොලිය ප්‍රතිශතය දීලාද කියලා ගානේ. පොලිය ප්‍රතිශතය දීලා නැහැ. ඒක තමයි යහන්නේ. එහෙනම් එතන තියෙනවා 100ට x. එතකොට මාසක ණය කොටස හොයන්න ණය වුණා 108,000ක්. ඒක බෙදන්න ඕනි වාරික 24කින්. එතකොට මාසක ණය කොටස එනවා. මාස ඒකක ගාන දැන් අපි හොයන්න ඕනි. මාස ඒකක ගාන දැන් හොයන්න පුළුවන් සමාන්තර ශ්‍රේණිය වල ගිහිල්ලා. මොකද්ද 24යිනේ. එතකොට 24 බෙදීම 2 24 එකතු කිරීම 1. මේක ඉගෙනුවා. එතකොට මේක 12යි 12 වරක් 25යි. 12 වරක් 25 කියන්නේ 25 12 25 12 300යි. 12 වරක් චක්‍රේ පුළුවන් වෙන්න එපා. එහෙනම් මාස එකක ගාන 300යි 12න් 1යි. ඔන්න ඔක සුළු කරාම මේ ගාන ඉවරයි. දැන් මේක
පොලිය ගන්න කරලා ලබන්නේ හීනවන ශේෂ කමෙන්ටේ මෙහි අය කරන වාර්ෂික පොලිය අනුපාතිකය. දඟලන්න දෙයක් නැහැ. මෙන්න මේ මං කියපු කතන්දරේ මතක තිබුණා නම් මම පාඩම ගන්නකොට මේක ඉගෙනුවා. මම රිවර්ස් ගණන් උගන්වලා නැහැ. ඉස්සරහට හදන්න ඉගෙනුවා. එතකොට x හදන්න ඕනේ. මෙන්න 100න් බෙදුවා. හරිද? එතකොට මේ 24 ඒවා 25ක් නේ. 25 ඒවා 12ක් නේ මේ ගුණ කරලා තියෙන්නේ. 300න්. එතකොට පේන්න ඕනේ මේක 12න් බෙදෙනවා කියලා. හරිද මේ දෙවරක් ගන්න බෑන. එතකොට දෙවරක් 12යි දෙවරක් 150යි. බෙදලා දාන්න පුළුවන් නේ. හරිද? එතකොට දෙවරක් මම නිකන් දෙකෙන් කරා පොඩි එකෙක් වගේ. දෙවරක් 6යි දෙවරක් 75යි. තුන් වරක් 2යි තුන් වරක් 25යි. කොහමනේ යන්නේ? එතකොට මේකත් දෙකෙන් බෙදලා මේ දෙවරක් 1යි මෙතන දෙවරක් 1080ට 5යි 4යි 540යි. හරිද? දැන් මේ දෙකත් බෙදෙනවා. ඔය එක ගොඩේ බෙදන්න බැරි නම් ඔන්න මම x උක්ත කරනවා. හරිද? මේ පැත්තේ තියෙනවා 54000 මේ පැත්තේ තියෙනවා 540 ඔන්න බෙදීමට ආවා. උඩ ටික ඉවරයි. උඩ තව තියෙනවා 25. හරිද? උඩ ටික ඉවරයි. 540 25 විතරයි ඉතුරුලා තියෙන්නේ. එතකොට බෙදීම මේක හරි මෙතන ඉතුරු වෙලා තියෙනවා 12. ඔන්න x උක්ත වුණා. ඒක තමයි යහන්නේ. මේ 540 1යි මේ 540 100යි මේ 1යි මේ 4යි 4 වරක් 12 40. එහෙනම් පොලිය ප්‍රතිශතය 48යි. බලන්න සුළු කිරීම වැරදෙනවා නම් කතා කරන්න. එතකොට ලකුණු දෙන්නේ දැන් ඒක ගානේ වන් ෂොට් ඉවරයි. මේ වගේ ගැටලු විසඳීම් ගානක් ආවොත් එහෙම ඉතින් පින තමයි. ඇයි? ඔච්චරයි ගන්න. කෙලින්ම මේ මෙන්න මෙතනින් මම ඔයාලට මේක ඉගෙනුවා. මේක පාඩම බලන්න. පාඩම මේ ප්‍රතිශත පාඩම උගන්වනකොට එකයි පන්ති මේක මම කොටු කරලා දීලා ඇති. හරිද? එතකොට මේකට 1යි. හරිද? 24න් ගුණ කරනවට 1යි. ඊට පස්සේ 162000ට 1යි. ඊට පස්සේ මේ මුළු පොලිය හොයා ගන්නවට 1යි. එතකොට 1යි 2යි 3යි 4යි. හරිද? එතකොට මේ ප්‍රතිශතය මේකට 5යි. හරිද? මෙන්න මේ ටික එක එක්කෙනා එක එක ක්‍රමයකට හදලා ඇති. දැන් මම දන්නේ නැහැ මගේ පන්ති ආපු නැති ළමයි මේක කොහොම හැදුවද කියලා. මේක තමයි තියෙන ලේසිම ක්‍රමය. ආයේ කිසි දෙයක් හිතන්න නැහැ. එතකොට දැන් 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මෙන්න මේ ටිකට තමයි ලකුණු 5ක් යන්නේ. හරිද? ලකුණු 5 යන්නේ මොනවටද? ඔන්න බලන්නකෝ. මෙතෙන්ට 1යි. ඒ කියන්නේ මාසක ණය කොටස හොයනවට 1යි. මාස ඒකක ගාන හොයනවට 1යි. හරිද? එතකොට මේ ප්‍රකාශනය ඇවිල්ලා. එතකොට 2යිනේ. ඉතුරු ලකුණු 3ම යන්නේ මෙන්න මේ සුළු කිරීම ටිකට. එතකොට ලකුණු 10යි. පළවෙනි ප්‍රශ්න වලට. ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. right? හදාගෙන තියෙන්නේ ලකුණු දාන්න විතරයි තියෙන්නේ. මේවා හදලා නැත්තම් දැන් ටක් ගාලා මම හදන වෙලාවේ මේ මගේ වෙලාව ඉල්ලන්න හදන්න. දැන් දෙවනි ගාන ලකුණු දා ගන්නවයි. හරිද? දෙවනි ගාන ගිය සතියේ මේ ඔක්කොම සතිවල මේ වගුව පිළිවුවා. දැන් මේකේ වගුව රටාව අනුව පුරවන්න පුළුවන් වුණා. ඒක වෙන්නම් කතා කරන්න. වගුව රටාව අනුව පුරවන්න පුළුවන් වුණා. දැන් මේකම තමයි මේ රටාවත්. මොකද්ද? මේකේ තියෙන්නේ දැන් වගුව චෙක් කරන්න හදන්න නැතුව කොහොමද මේ වගුව පුරවන්නේ? වගුවේ දෙපැත්ත චෙක් කරන්න. y වල 5යි 5යි 0යි 0යි ඍණ 3යි ඍණ 3යි. එහෙනම් දැන් මේ දීලා තියෙන්නේ හරියට මැද. කියන්නේ සම්මිතික අක්ෂයේ තියෙන තැන දීලා තියෙන්නේ. එතකොට මේකත් රටාවකට ගන්න පුළුවන් මෙහෙම. ඔන්න බලන්නකො රටාවේ නැහැටි. මේ y ගැන මම කතා කරන්නේ 5යි 0යි ඍණ 3යි. හරිද? ඍණ 3යි
0.5යි. මෙන්න මේකේ රටාවක් කියලා දෙන්න හදන්නේ මම. ඒක ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. හරිද? මෙන්න මේ පැත්තට අඩු වෙනවද වැඩි වෙනවද? මේ පැත්තට අඩු වෙනවද වැඩි වෙනවද? මේ දීලා තියෙන ටික. මෙන්න මේ 3 අඩු 5යි 0යි ඍණ 3යි. අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. හරිද? මෙච්චරලා ඉන්න බෑ උත්තරයක් අහුවාම අඩු වෙනවා. එතකොට මේක අඩු වෙවි යනවා නම් සමමිතික අක්ෂයට අඩු වෙන්නේ 1යි. එතකොට මේක ටක් ගාලා ගත්ත හැකි ඍණ 3න් එකක් අඩු වෙනවා. එතකොට මෙතෙන් දෙන්නේ ඍණ 4. එතකොට මෙතෙන් දෙන්නේ ඍණ 4. ලොකුවත් හදිවේ නෑ මම. හරිද? අඩු වෙනවද වැඩි වෙනවද කියන එක විතරයි. මේ පැත්තට වැඩි වෙවි ගියා නම් බැරි වෙලා හරි ඔයාලවනම් ඉස්සරහා දැන් ප්‍රශ්න පත්‍ර 17ක් තියෙනවනේ. 17 බලන්න සමහරලාට වැඩි වෙවි යන ඒවා තියෙන්නේ නැති. මෙතන වැඩි වෙවි යන ඒවා තිබුණොත් මෙතන වැඩි වෙවි ගියා නම් එකක් එකතු වෙනවා. එතකොට වෙනද? අඩු වෙවි යනවා නම් එකක් අඩු වෙනවා. වැඩි වෙවි යනවා නම් එකක් වැඩි වෙනවා. ඔක ඕනනම් ආදේශ කරලා ගන්නත් පුළුවන් ඍණ 4. එතකොට මේකට ආදේශ කරලා ගන්න පුළුවන්. කියන්නේ එක ලකුණකට එච්චර දැනගන්න ඕනේ නැහැ. ඒක ආදේශ කරලා ගත්තොත් මේ හරිද? ආදේශ කරලා ගත්තොත් මෙතන x කියන්නේ ඍණ 1යි ඍණ 1යි ධන 3යි ඍණ 1යි ඍණ 1යි. x තියෙන තැන දැන් මෙතන ඍණ 2යි මෙතන ඍණ 2යි. හරිද? මෙතන ධන 2යි. ධන 2යි ඍණ 2යි. මේක ධන 2යි මේක ඍණ 2යි. දෙවරක් 2 4යි ධන ගුණ කිරීම ඍණ. මේ කියනවා. ආදේශ කරලා ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ ප්‍රස්ථාරය යනදොත් මම දල ප්‍රස්ථාරයක් නඳිනවා. මෙයා x මෙයා y හරිද? බිඳුවයි. එතකොට y වල ඔන්න 1යි 2යි 3යි 4යි 5යි. මම දල ප්‍රස්ථාරයක් අඳිනවා කියලා කිව්වේ. ඒතර y වල ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි. ඊට පස්සේ x වල ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි. එතකොට 1යි 2යි. දැන් ඍණ 4 ධන 5 ඔන්න ලකුණු කරා. ඍණ 3 බිඳුව ඔන්න ලකුණු කරා. ඍණ 2 ඍණ 3 ඔන්න ලකුණු කරා. ඊට පස්සේ ඍණ 1 ඍණ 4 ඔන්න ලකුණු කරා. ඊට පස්සේ බිඳුවේ ඍණ 3 ඔන්න ලකුණු කරා. 1 බිඳුව ඔන්න ලකුණු කරා. 2 5 බලන්න ඒ ටික හරිද කියලා. බලන්න ඒ ටික හරිද කියලා. එතකොට ප්‍රස්ථාරයන් දහම ඔන්න ප්‍රස්ථාරය ආවා. මේ ලස්සනට අදින්නේ මගේ දල සටහනක් ඉඳලා ප්‍රස්ථාරේ පොඩි හැඩේ විකෘතියක් එනවා. ඒක ගණන් ගන්න ඕනේ නෑනේ. ඔයාලා හරියට අදින්න. දැන් ඔයාලට මේකේ තේරෙන්න ඕනේ ප්‍රස්ථාර අදිද්දි කියා දුන්නා. දැන් මේ සමීකරණය ආවේ මෙහෙමනේ. y සමයි x ධන 3 වාරයක් x ඍණ 1. මේකනේ ප්‍රස්ථාරේ. එතකොට ප්‍රස්ථාරේ දැන් ඔයාලට ප්‍රස්ථාරේ පේන්න ඕනි මේ මෙතන තියෙනවා ධන 3 ඍණ 3ේදී ඡේදනය වෙලා. මෙතන තියෙනවා ඍණ 1 මේ ධන 1ේදී ඡේදනය වෙලා. ප්‍රස්ථාරයේ ඔය ආකාරයට දුන්නොත් මේ තියෙන්නේ x අක්ෂයේ ඡේදනය වෙන තැන් දෙකේ x අක්ෂයේ ඡේදනය වෙන තැන් දෙකේ මේ විලෝමය. ධන 3 ඍණ 3 ඍණ 1 ධන 1. ඒ කියන්නේ මේ තියෙන්නේ ප්‍රස්ථාරයේ මූලවල විලෝමය. ප්‍රස්ථාරයේ මූලවල විලෝමය. ඊට පස්සේ මම මේ ප්‍රස්ථාරයේ හැසිරෙන හැටි දැන් සම්මිතික අක්ෂය මෙතන තියෙනවා. එතකොට ඒ කියන්නේ සම්මිතික අක්ෂය යන්නේ ඍණ 1ේදී මේවා ඔක්කොම ඔයාලට අඳින්න කියලා ඇති. සම්මිතික අක්ෂය x සමාන ඍණ 1යි. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට ප්‍රස්ථාරයට මොකද වෙන්නේ? මෙතන ඉඳලා මෙතෙන්ට ප්‍රස්ථාරයට මොකද වෙන්නේ? මෙතන ඉඳලා මොකද වෙන්නේ? මෙතන ඉඳලා මොකද වෙන්නේ? ඔය ඔක්කොම ලකුණු කරන්න මම උගන්වලා ඇති. ඒවයි අදාළ එක ලකුණු කරන්න. මේකයි ධනවනාගේ සීමාව. ඒ ටික ලකුණු කරලා ඇති. ඔන්න යනවා. කුඩා කුඩු 10කින් එක එක වලින් ප්‍රස්ථාරය අඳින්න. එතකොට මෙතෙන්ට එක ලකුණයි
හරිද? මෙතෙන්ට එක ලකුණයි. එතකොට මේකේ අක්ෂවලට 1යි, පටිපාටික දේවගල් වලට 1යි, සුමට වක්‍රයට 1යි, 3යි. ඔය ලකුණු හතර ඕනම කෙනෙකුට ගන්න පුළුවන් ප්‍රස්තාරේ. ඒක සාමාන්‍ය දෙයක්. ලකුණු දාගෙන යන්න. ඊට පස්සේ කියනවා y කුඩායි හෝ සමයි බිඳුව. y කුඩායි හෝ සමයි බිඳුව. හරිද? වන x යගේ පරාසය. දැන් මේ තියෙන්නේ y. එතකොට y බිඳුව වෙන්නේ මේකනේ. x අක්ෂය නේනම් මෙන්න. y කුඩායි හෝ සමයි x බිඳුව. එතකොට y කුඩා වෙන්න ඕනේ. ඒ කියන්නේ පල්ලෙහාටනේ. එහෙනම් මෙතනින් y බිඳුවට වඩා බිඳුව වෙනවා. මෙතෙන්දි බිඳුව වෙනවා y. මේ ටික කුඩා වෙනවා. මෙතෙන්දි බිඳුවට වඩා වැඩි වෙනවා y. එතකොට මේ ටික තමයි කුඩායි. එහෙනම් x යගේ මේ පරාසය ලියන්න කියලානේ කියන්නේ. එතකොට x යගේ පරාසය ඍණ 3ට වැඩි හෝ සමයි x ධන 1ට අඩුයි හෝ සමයි x. මේක ඒ කියන්නේ ඍණ වනාගේ පරාසය ආන්නේ. මේක ඒක සමාන එකක් අරගෙන මේ සැරේ. දැන් මේකේ අපි පාඩම උගන්වනකොට මේක සමාන ලකුණ දැම්මේ නැහනේ. සමාන ලකුණ දැම්මේ නැත්නම් මේක y ඍණ වනාගේ පරාසය ආපු නිසා මේ y ඍණ වනාගේ පරාසය ආපු තව විදියක්. ඕනනම් මෙතන වරහන් ඇතුළේ ලියා ගන්න. මේ ප්‍රශ්නේ තියෙන තැන වරහන් ඇතුළේ ලියා ගන්න. ප්‍රස්ථාරයේ ඍණ වන x යගේ පරාසය. ඔය අහලා තියෙන්නේ ඒක. ප්‍රස්ථාරයේ ඍණ වන x අගේ පරාසය. එහෙම ලියා ගන්න. ඊට පස්සේ කියනවා ශ්‍රිතය x ඡේදනය වන්නේ ඍණ 2 හා ධන 4 යන කණ්ඩායම් වල නම් එම ශ්‍රිතය මෙහෙම ලියන්න කියලා. දැන් ඉතින් මේ කරන්නේ මම මේ ප්‍රශ්නේ. එතකොට එහෙනම් y සමයි එතකොට මේක කියන්නේ x. එතකොට කොහෙදද ඡේදනය වෙන්නේ? ඍණ 2ේදී. එහෙනම් මෙතන ධන 2යි. හරිද? ඊට පස්සේ කොහෙද ඡේදනය වෙන්නේ? ධන 4ේදී. එහෙනම් මේක ඍණ 4යි. එච්චරයි. එම ශ්‍රිතයේ සමීකරණය මේ ආකාරයෙන් ලියා දක්වන්න. ඔටෝමැටිකලි එනවනේ ඒක. මේක මම ඊතල ගහලම් පෙන්නුවේ ඒකයි ඒක. ටක් ගාලා උත්තරේ. හරිද? ඉහත හතරේ සමීකරණය මෙන්න මේ ආකාරයෙන් ලියන්න කියලා. පිළියෙල කර එහි ශීර්ෂයේ කණ්ඩායම් අපහොණය කරන්න. එතකොට මේ ආකාරයට මේ දීලා තියෙන ආකාරයට පිළියෙල කරන්න කිව්වහම මම ඔයාලට උගන්වලා නැති වරහන් අයින් කරන්න. x වර්ගය ඍණ 4x ධන 2x ඍණ 8. එතකොට x වර්ගය ඍණ 2x ඍණ 8. දැන් ඔයාලට උගන්වලා ඇති මේක වර්ග පූර්ණය කරන්න. වර්ග පූර්ණය කරන්න. x වර්ගය ඍණ 2x. එතකොට මේ දෙකනේ බෙදන්න ඕනේ. දෙක දෙකෙන් බෙදුවාම 1යි. එක වර්ග කරාම 1යි. එතන එන්න ඕනි 1. හැබැයි තිබුණේ ඍණ 8. එහෙනම් මෙතන ඍණ 9ක් එනවා. දැන් ආයේ ඒක ආවේ කොහොමද කියලා ආයෙ මුලින් ඉඳලා. දැන් වර්ග පූර්ණය කරනවා උගන්වලා ඇති. එන්න ඕනි ධන 1. ඇයි මේක අල්ලගෙන දෙකෙන් බෙදලා වර්ග කරනවා. ඒතකොට දෙක දෙකෙන් බෙදුවාම 1යි. එක වර්ග කරාම 1යි. ඒ තිබුණේ ඍණ 8. එහෙනම් ඍණ 9 ඒක ඍණ 8 ඉන්න නම් මේක වෙනස් වෙන්න. එතකොට මේක ගත්තාම x ඍණ 1 වර්ගය ඍණ 9. මේ ආකාරයට ලියන්න කියලා කිව්වා. එතකොට මේ ආකාරයට ලියන්න ගියාම ඔය තියෙන්නේ ඒ ආකාරයට ලියලා වර්ග පූර්ණය කරන්න විතරයි. ඊට පස්සේ ශීර්ෂයේ ඛණ්ඩාංක. ශීර්ෂයේ ඛණ්ඩාංක කියන්නේ මේකේ විලෝමය ධන 1යි. ඒකනේ සම්මිතික අක්ෂය. මේක ඍණ 9. ශීර්ෂයේ ඛණ්ඩාංක. මේකේ විලෝමය මේක. ශීර්ෂයේ ඛණ්ඩාංක ඒක. දැන් එතකොට ඒ ටිකට තියෙනවා ලකුණු 6ක්. එතකොට මෙතෙන්ට ලකුණු 1 + 1 1 1 2යි. මේ මූල දෙකට හරිද 2යි. ඊට පස්සේ මේකට මේ අවස්ථාවට ලකුණු 2යි 4යි. එතකොට මේක දැන් තව ලකුණු දෙකක් එන්න ඕනි බලන්න. 1යි 4යි 6යි මේ 8යි. එතකොට තව දෙකක් හරිනේ. මේක මේ ආකාරයෙන් මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි. ලකුණු 10.
10 දාගන්න මම දැන් ඕවා මේ කොටු වල දාන්නෙත් නැහැ. ත්‍රිකෝණ වල දාන්නෙත් නැහැ, රවුම් වල දාන්නෙත් නැහැ. මේ දෙන තැන විතරයි දාන්නේ. එතකොට ඔයාලා මේ ඒවා දාගන්න, ඒ අදාළ තැන දාගන්න, නැත්තම් මුල පිටුවට ගන්න බෑ. මේක හරි නේද? වැරදෙනවා නම් කතා කරන්න. මට මගේ හැදෙනවා නම් කතා කරන්න. බලමු. ඊට පස්සේ මේකේ දීලා තියෙනවා රූපයක්. ඊළඟ පේපර් එකේ රූපයක් දීලා තියෙනවා. මෙහෙම කේතුවකුයි ඒක උඩ දීලා තියෙන අර්ධගෝලයකුයි මේකේ අරය A කියලා දීලා තියෙනවා. උස මෙහෙම රූපේ ලකුණු කරලා නැහැ. කියනවා අරය Aද උස Mෙන් 3 ගුණයක්. එහෙනම් මේක 3යි A. ඒතකොට මේ ගෝලයේ අරයත් මෙතන තියෙනව නෙමෙයි. මේක Aනේ. අයි මේකත් A අරය A. එහෙනම් මේකත් A. හරිද? උස M මේ ඔක්කොම 3යි A. එතකොට මේ කෑල්ල 2යි A. එහෙමනේ කියන්නේ මේ උස අරය Aද උස Mෙන් 3 ගුණයක් දවන ඝන කේතුවක් හා අර්ධගෝලයක් එක මත එක රූපේ පරිදි තබා ඇත. හරිද? එතකොට ඒ කියන්නේ 3 ගුණයක් දවන මේ කේතුවයි ගෝලයේ උස මේක කතා කරන්නේ. එතකොට මේක තමයි 3A වෙන්නේ. හරිද? මේක 2යි මේක 3A අරගෙන ගන්න හැදුවා නම් වැඩේ ලොස් වෙනවා. හරිද? 3 ගුණයක් දවන ඝන කේතුවක් හා අර්ධගෝලයක් එක. මේ රූපේ අරයයි මේකයි දීලා තියෙන්නේ. එතකොට මේක 3A අරගෙන ගන්න හැදුවා නම් දැන් ගන්න ලොස් වෙලා ඇති. හරිද? ඊට පස්සේ කියනවා අර්ධගෝලයේ පරිමාව. දැන් මුලට ගිහින් බලන්න ගෝලයේ පරිමාව. ගෝලයේ පරිමාව දැන් මේක පේපර් එකේ තියෙන අවුලක්. මෙතන ගෝලයේ පරිමාව සාමාන්‍යයෙන් දෙනවා. දීලා නැහැ. ඒතර ගෝලයේ පරිමාව 3න් 4යි 5r ගණන් 3න් 4යි 5r ගණන්. ඒතර මෙතන තියෙන්නේ අර්ධගෝලයක්නේ. එතකොට අර්ධගෝලයක් නම් මේක දෙකෙන් බෙදන්න ඕන. එතකොට 2න් 1යි 3න් 4යි 5a ගණන්. දැන් 5 සහ a ඇසුරෙන් සොයන්න කියලා කියන්නේ. එතන මේක සුළු වුණාම 6යි මේක බෙදලා දාන්න 1යි 2යි. එතකොට 3න් 2යි 5a ගණන්. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. ඇසුරෙන් සෙව්වා. කේතුවේ පරිමාව 5 සහ a ඇසුරෙන් සොයන්න. එතකොට කේතුවක පරිමාව දීලා තියෙනවා මේ 3න් 1යි 5r වර්ග h. කේතුවේ පරිමාව දීලා තියෙනවා 3න් 1යි 5r වර්ග h. දැන් 3න් 1යි 5a වර්ග කේතුවේ 2යි a. හරිද? එතකොට මේක සුළු කරාම 3න් 2යි 5a ගණන්. මේකමයි. කේතුවේ පරිමාවයි අර්ධගෝලයේ පරිමාවයි සමාන වෙලා. ඇස් වලට පේනවනේ. ඊට පස්සේ කියනවා එම ඝන වස්තු දෙක සෑදීමට අවශ්‍ය ලෝහ පරිමාව. හරිද? ඒ කියන්නේ මේකයි එකතු කරන්න කියලා කියන්නේ. මේ ඝන වස්තු දෙක සෑදීමට අවශ්‍ය ලෝහ පරිමාව. එතකොට 3න් 2යි 5a ඝනය එකතු කිරීම 3න් 2යි 5a ඝනය. හරිද? එතකොට මේක කියන්නේ මොකද? දැන් ඔන්න පොදු හරය දැන් මේක එකතු කරන්න පුළුවන් අපිට භාග සංඛ්‍යා 3යි 3න් 4යි 5a ගන්න. හරිද? දැන් ඒක 3න් 5ක් එන්නේ ඒක මේකේ තියෙන දෝෂයක්. හරිද? 3න් 5 කියලා නේ ඔප්පු කරන්න කියන්නේ. මේක 3ක් කියලා අරගෙන ගාන හදලා බලන්න. මේක 3යි a කියලා ගාන හදලා බලන්න 3න් 5ක් එනවද කියලා. හේතුව එතකොට මෙතන 3යි a නේ. 3යි a ගත්තාම එතකොට 5ක් එනවා. ඒ කියන්නේ ගාන දීලා තියෙන දෝෂයක්. ගානේ දීලා තියෙන දෝෂයක්. මේකේ උස සම්පූර්ණම උස. ඒ කියන්නේ මේක 3යි a කියලා ගන්න කියලා තියෙන්නේ. මේක නෙමෙයි. එතකොට ඒ හේතුව ගත්තාම ඒක ගානේ දෝෂයක්. හොඳේ. මේක 2යි a නෙමෙයි. එතකොට 3යි a. මම දන්නේ. එහෙම ගන්න. එතකොට මේ එතකොට එකක් වෙනවා. 3න් 3යි. හරිද? මේක මේ උත්තරේ ඉන්නේ නැහැ එතකොට. අන්න එතනයි ගානේ තියෙන දෝෂ. ඇයි මේක 3න් 3යිනේ. ඒක ගානේ තියෙන දෝෂයක්. හොඳේ. දැන් මේ උත්තරේ ගන්න ඕනේ හින්දායි මම එහෙම කරේ. එතකොට 3න් 3යි කිව්වහම 3න් 5 එනවා. මේක ගන්න ඕනේ හින්දා ඒක මම කරේ. හොඳේ. ඒක අදාළ නැහැ. මේ ගාන මේ දීලා තියෙන දත්තවල දෝෂයක්. ඔයාලා හදලා ඇත්තේ මෙහෙමනම් උන් මේ උත්තරේ එනවා. ඊට පස්සේ කියනවා ඝන වස්තු දෙකේම පරිමාව
ඝන සෙන්ටිමීටර් 237ක් නම් ඔන්න ඒ වල ඒ කියන්නේ මේකේ උත්තරේ හොයන්න කියලා. එතකොට ඒ කියන්නේ 3න් 5යි. දැන් ඒක හදාගන්න බැරි වුණා නම් කාට හරි මෙතනින් එහාට යන්න පුළුවන්. මේක හදාගන්න බැරි වුණා මේක හදාගන්න බැරි වෙන්නේ නැහැ නිකන් එකතු කරන්න විතරයි තියෙන්නේ. එතකොට මේක හදාගෙන යන්න පුළුවන් 237ට සමාන කරන්න තියෙන්නේ. ඝන වස්තු දෙකේම පරිමාව 237 නක්. ඔය තියෙන්නේ. එතකොට මේකේ මොකවත් 5 තියෙනවනේ. එහෙනම් සුළු කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ. එතකොට මේක බෙදීම 237යි බෙදීම 3 ගුණ කිරීම 3 වුණා. බෙදීම 5යි ගුණ කිරීම 5යි 5යි බෙදීම 5යි 5 වුණා. එතකොට මෙතන ඒ ගණේ දැන් ඒ ගණේ මේ කරාම මූලේ 237 ගුණ කිරීම 3 බෙදීම 5යි 5 වල තුන්වෙනි මූලේ. ඒක නිකම්ම වෙලා. හරිද? 5යි 5 කියන්නේ 16.4 ලබ්ගණක භාවිතයෙන් ඒ සොයන්න කියනවා. එතකොට දැන් මේකට ආදේශ කරන්න පුළුවන්. ඒ සමානයි 237 ගුණ කිරීම 3 බෙදීම 5යි 5 කියන්නේ 16.7යි. මෙන්න මේකේ තුන්වෙනි මූලය. දැන් මේකට ලඝු දාන්න කියලා කියන්නේ. හරිද? මේකේ ලඝු ටික චෙක් කරන්න. මම දැන් මේකේ හරිද මේ ටික? මේ ටිකේ ලඝු ටික මේ ටික මකලා මං ලඝු වලට යන්න. එතකොට මේකට එක ලකුණයි. මේකට එක ලකුණයි. මේකට එක ලකුණයි. මේකත් ලියලා තියෙනවා නම් මෙතෙන්ට ලකුණු දෙකයි. එතකොට ඒ කොටස ලකුණු 4යි. හරිද? ඔන්න මම ඒක ලකුණු 4 දාගන්න. මම ඒක මැටුවා. මට ලඝු ගාන ගන්න ඕනේ නිසා. right. හරිද? දැන් මේකට ලඝු දා. අරකට ලඝු දාන්න. ලඝු දැම්මහම ඔන්න ඒ හරිද? ඊට පස්සේ 3න් 1යි. මම දන්නේ නැහැ ලඝු කොහොමද දාලාද කියලා. මේ මූල තුන මේ ඔක්කොටමයි තියෙන්නේ. මේ මූල තුන මේ ඔක්කොටමයි තියෙන්නේ. ඒක නිසා මම 3න් 1 එතෙන්ට අරගෙන ඉතුරු ටික ඔක්කොම වරම එකතුට ගන්නවා. හරිද? 237යි 10 පාදයේ ලබ්ගණකය එකතු කිරීම 10 පාදයේ ලබ්ගණකය 3යි අඩු කිරීම 10 පාදයේ ලබ්ගණකය 16.7. හරිනේ. එතකොට ලඝු බලන්න දැන් සුපුරුදු පරිදි මේක තියෙනවා 3න් 1යි මෙතන ලඝු පූර්ණාංශය 2යි ලඝු බලන්න 3යි 7යි 4යි 7යි. ඔන්න මම උත්තර ටික බලන්නේ 3යි 7යි 4යි 7යි. හරිද? එකතු කරනවා මෙයා බිංදුවයි 3 කියන්නේ 4යි 7යි 7යි 1යිනේ. 4යි 7යි 7යි 1යි. ඊට පස්සේ මෙයා 1යි 16 7 2යි 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 7යි. ලඝු හරිද බලන්න. 2යි 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 7යි. ලඝු හරි නම් ඒවට ටික් කරගන්න. මේක මේ පියවර ලඝු දාපු එක හරි නම් ඒකට හරි දාන්න. ලඝු මේ ටික් කරන්න. හරිද? එහෙම ටික් කරන්න. ඊට පස්සේ මේ දෙක එකතු කරන්නනේ ඕනේ. මේ දෙක එකතු කරාම මම උත්තරේ විතරයි දාන්නේ. මේ දෙක එකතු කරන්න මම කතා කරන්නේ 2.8යි 5යි 1ට. 8යි 5යි 1ට එකෙන් අඩු කරන්න 1.22227. එතකොට මේ එකතුව හරිනම් හරි දාන්න. දැන් එතකොට එනවා මේක සුළු කරාම 3න් 1යි 1.639 ලඝු මං ගාන හරි වැරදි ලකුණු දෙන්න ඕන හින්දා මේක දැම්මා. ඊට පස්සේ මේක 3ෙන් බෙදන්න. බෙදලා හැනිමම ගන්නන්න ඕනේ නැහැ. බෙදුවට පස්සේ එනවා 5යි 4යි 6යි 3යි. දැන් මෙයාගේ ඇන්ටිලොග් බලන්න. ඇන්ටිලොග් බලුවාම එනවා 3.518. හරිද? ඔන්න ඔය උත්තරය ඇවිල්ලා තියෙන මාගේ ස්ක්‍රීන් එකේ. එතකොට කියන්නේ ඒහි අගය සොයන්න. මේක ඒ. එහෙනම් ඒ සමානයි. එතකොට මේක දීලා තියෙන මොනවයින්ද සෙන්ටිමීටර්නේ. එහෙනම් 3.5යි 2යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර වලින් තියෙන දශම ස්ථාන 3කට උත්තරේ තියන්න බෑ. ඉස්සෙල්ලා කොටසට මම ලකුණු 1යි 2යි
2යි 2යි 4ක් දුන්නානේ. හතරක්ද 6ක්ද ඒකට 5ක් දීලා තියෙනවා. බලන්න මේක 5ක් දීලා තියෙනවා. මේකට 1යි මේකට 1යි මේ එකතු කරාට 1යි. හරිද? අඩු කරාට 1යි 2යි 4යි. එතකොට මෙතෙන් 2යි 5යි මේකයි 6යි. අරකේ 4ක් දීලා තියෙනවා. 4 වෙනි ගාන. පැටලෙනවා නම් කතා කරන්න, ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. දැන් කතා කරනවට මම උදේ පාන්දරම මට කුණහරුප කියන්නේ දෙයක් නැහැ. ගෙදර අම්මලා තාත්තලා අහගෙන ඉන්න අපේ ගෙදර ඇහෙනවනේ. කන්නද බං? right. 4 වෙනි ගානට යන්න. A සමයි C වාරයක් මූල B. මේකේ B උක්ත කරන්න කියලා කියන්නේ. එතකොට A බෙදීම C සමානයි මූල B. දැන් මේක වර්ග කරන්න බෑ නම් මේකත් වර්ග වෙනවා. A වර්ග බෙදීම C වර්ග සමානයි B. B උක්ත කරන්න කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මේක සාධක හොයන්න කියනවා. තුන මේව නම් ඉතින් කතා කරන්න ඕනි ගණන් නෙමෙයි හොඳේ. මේක සාධක හොයන්න කියනවා. එතකොට මේකයි ගුණ කරාම ඍණ 12යි A වර්ගය. එතකොට ඍණ කිව්වම අඩු කරනවානේ. 4 වරක් 3 12යි. එතකොට 3යි A වර්ගය ධන 4යි A ඍණ 3යි A ඍණ 4. මේ දෙකේ සාධක ගත්තාම A එතකොට 3යි A ධන 4යි ඍණ මේ දෙකේ සාධක ගත්තාම 1යි 3යි A ධන 4යි. මේක බලන්න මෙතන ඍණ දාලා තියෙනවා නම් ගාන වැරදි. ඊට පස්සේ 3යි A ධන 4යි වාරයක් A ඍණ 1යි. ඒ වගේ පොතේ තියෙන ඒවා එහෙම්මම. මාධවි රුපියල් 5 කාසි රුපියල් 10 කාසි. රුපියල් 5 කාසි රුපියල් 10 කාසි. ඔන්න වර්ග දෙකක් තියෙනවා. එවිට රුපියල් 5 හා 10 කාසි ගන්න 200ක්. දැන් ටක් ගාලා මම කියලා තියෙනවා. වර්ග දෙකක් ඇවිල්ලා ඔය කතාව කියනකොට ගානේ අකුරු තියෙනවද බලන්න කියලා. දැන් බලන්නකෝ 5 කාසි ගාන x 10 කාසි ගාන y. එහෙනම් මේක x මේක y. හරිද? රුපියල් 5 හා 10 කාසි ගාන 200යි. එහෙනම් x ධන y 200යි. ඔන්න පළවෙනි සමීකරණය. ඊට පස්සේ කියනවා රුපියල් 10 කාසි වල වටිනාකම. 10 කාසි වල වටිනාකම මේ තියෙන්නේ 10යි y. මේ විදිහ හොඩි පන්තියේ ගණන් දැන්. හරිද? 5 කාසි වල වටිනාකම 5යි x. මේ දෙක එකතු කරාම එනවලු කීයක්ද? 320යි. ඉතින් මෙයා 1 මෙයා 2 එක ගුණ කරා 10න් හරි 5න් හරි ඒක දන්නවනේ දැන් ඒක කතා කරන්න ඕනේ නෑනේ මම 5යි x එකතු කිරීම 5යි y සමානයි 5 වරක් 200 10යි මේක 3 හරිද දැන් ඕනනම් දෙකෙන් 3 අඩු කරන්නත් පුළුවන් 3ෙන් 2 අඩු කරන්නත් පුළුවන් හරිද එතකොට දැන් 3ෙන් 2 අඩු කරන එකද ලේසි 2ෙන් 3 අඩු කරන එකද ලේසි හැබැයි මේ ගානේ මොකක් හරි දෝෂයක් තියෙනවා. 5 කාසි වල වටිනාකමට වඩා 320යි ඒකනේ. මේක කියන්නේ දැන් මේ මගේ සමීකරණේ ඔන්න ආයෙ බලන්න ගානේ මුලින් ඉඳලා. ඒකනේ මම දැන් ගාන දැකපු ගමන් දෝෂයක් එනවා කියලා කිව්වේ. සුළු කිරීම ටික මට මැවිලා පේන්නේ හින්දා. දැන් මේකේ දෙවෙනි කතාව මම වැරදියට ගත්තේ. ඔන්න ආයෙ මුලින් ඉඳලා බලන්නකො. 5 කාසි ගන්න රුපියල් 200. 10 කාසි 5 කාසි 200යි. හරි. ඊට පස්සේ කියනවා 10 කාසි වල වටිනාකම 5 කාසි වල වටිනාකමට වඩා. ඒ කියන්නේ 10 කාසි වල වටිනාකම 10යි y 5 කාසි වල වටිනාකම 5යි x මේක වැඩියෙන් තියනවලු 320. එතකොට ගන්න. වැඩියෙන් තියනවලු 320. දැන් ආයේ සුපුරුදු පරිදි අරකම කරන්න. හරිද? ඔන්න මම පළවෙනි එක 5න් ගුණ කරනවා. එතකොට 5යි x ධන
5යි y සමානයි 1000. මෙහා 3. දැන් 5යි x නැති කරන්න හදන්නේ මේ ධන ඍණ. එහෙනම් මොකද කරන්න ඕනේ? 3යි 2යි එකතු කරන්න. එකතු කරපු එක ලියන්න. එකතු කරනවා කියලා ලියන්න. දැන් මේ පේජේ ලියන්න ඕනේ. මම ඒක නොලියයි නැහැදී. එතකොට උඹලා ඔබ තවත් නොලියයි. 3න් 2නේ 10යි y ඍණ 5යි x 1000ට එකතු කරනවා 320. ඔක ලියන්න. ලිව්වහම 5යි x 5යි x නැති වෙනවා. 15යි y සමානයි 1320. හරිද? දැන් y 15න් බෙදන්න. right ප්‍රෝග්‍රෑම් එකේ මම ඔතනින් එහාට හදන්න ඕනේ එක් වර්ගයේ කාසි ගාන සොයන්න කියලා. ඔක මොකක් හරි අවුලක් තියෙනවා ගානේ. ඔව් කියන්න. ඇහෙන්නේ නැහැ ඔයාගේ මේ සිග්නල් බලන්න පොඩ්ඩක්. මාධව මොකද සිග්නල්? සමාන 88ක් එනවා. එක්දස් 315 බෙදනවද? ඔව් සර්. 1320 15 බෙදනවද බලන්න. එතකොට 15 ඒවා බලන්න 130 88ක් එනවා. 8යි 8 5 40යි 8 120යි. එතකොට මෙතන 2යි 3න් 2ක් 1යි 120 බෙදෙනවනේ. හරි 88යි 88යි හරි 88යි. right එතකොට ඊට පස්සේ ආදේශ කරන්නේ මේකට මේ. එහෙනම් x කියන්නේ 200න් 88ක් අඩු කරනවා. මේකට ආදේශ කරාම 2යි ඔව් 9න් 8ක් 1යි 1යි. එතකොට කාසි ගන්න වෙනම හරි. මම අතන මොකද දෝෂ කියන බැරි. මේකට එක ලකුණයි. හරිද? මේකට ලකුණු 2යි. ලකුණු 3යි. හරිද? මේ උත්තර දෙක විතරක් තිබුණාම මේ ලකුණු දෙක හම්බ වෙනවා. මේ උත්තර දෙක විතරක් තිබුණාත් මේ ලකුණු දෙක හම්බ වෙනවා. එතකොට මේකට 7ක් 1යි 1යි. හරිද? එතකොට මෙතන උත්තරේ තියෙන්න ඕනේ. හොඳේ. රුපියල් 5 කාසි මෙච්චරයි කියලා ඒකට 1යි. රුපියල් 10 කාසි මෙච්චරයි කියලා ඒකට 1යි. උත්තරේ මේ දෙක තියෙන්න ඕනේ. එතකොට 2යි. මෙන්න මේ සුළු කිරීම ටිකට තමයි මේ දැන් මෙතන යන්නේ 3යිනේ. එතකොට 2යි 4යි මේ ටිකට 3යි. right ඊළඟ ගන්න ඉහිත ව්‍යාප්තියේ මාත පන්තිය 16යි 20යි. දැන් මේ උපකල්පිත මධ්‍යයන්නේ කියන දිනකට ලැබෙන මධ්‍යයන් ලිපි ගාන සොයන්න කියන එක මම මේ ගානේ අවශේෂ සාධකයක් විදිහට මේක කරලා දානවා. හරිද? දැන් එහෙම දෙන්නේ නැහැ විභාගෙට ප්‍රශ්නයක්. මේවා ප්‍රැක්ටිස් කරන්න දීපු හින්දා මේ දීලා තියෙන්නේ එහෙම දෙන්නේ නැහැ. විභාගෙට දෙන්නේ මේ ප්‍රශ්නේ උපකල්පිත මධ්‍යයන්යෙන් හෝ අන්ක්‍රමයකින් කියලා. එතකොට උපකල්පිත මධ්‍යයන්යෙන් හෝ අන්ක්‍රමයකින් කියලා දුන්නාම මේ අපිට ඕනි ක්‍රමයකට හදත හැකියි. දැන් මට කතා කරලා කියන්න උපකල්පිත මධ්‍යයන්යෙන් නැතුව fx ගෙන් හදපු කවුරු හරි පන්ති ඉන්නවද කියලා? fx ගෙන් හදපු කවුරු හරි පන්ති ඉන්නවද කියලා බලන්න. 1 5 කියන්නේ
6 10 11 15 16 20 21 25 ඊට පස්සේ 26 30 31 35. දැන් මම කියන්න උත්සාහ කරේ විභාගෙදී හොඳට අහන්න. විභාගෙදී අපිට ඕන ක්‍රමයකට හදන්න දෙන්න පුළුවන්. එතකොට දැන් මම කියලා දෙනවා මෙහෙම ගණන් විභාගෙට දෙන්නේ නැහැ. අර ඉස්සෙල්ලා මම කිව්ව කතාවම තමයි මේ ආයේ. මෙහෙම ගණන් විභාගෙට දෙන්නේ නැහැ. හරිද? එතකොට නමුත් දැන් මේ පේපර් එකේ දීලා. ඒක නිසා මම චෙක් කරේ කවුරු හරි fx වගුවෙන් හදලාද කියලා. fx වගුවක්වත් නැහැ. හරිද? එක ලකුණක්වත් නැහැ. මධ්‍යන්නේ ලිපි ගන්න හොයන්නේ ගියාම මධ්‍යන්නේ ආවිලා තිබුණොත් අන්නේ උත්තරේ විතරක් එක ලකුණක් හම්බ වෙනවා. මොකද මේ ගානේ දීලා තියෙන උපදේශ පිළිපදින්න ඕනේ. ඒක නිසා මේක හදන්න වෙන්නේ අපිට උපකල්පිත මධ්‍යන්නේම තමයි. එතකොට මේක 2යි 2යි 5යි 10යි 8යි 8යි 5යි. එකතු කරන්න ඕනේ නැහැ මේක 40යි. දින 40ක් කියලා දීලා තියෙන්නේ. දැන් මධ්‍යගයට යම් මධ්‍යගයේ 3යි මම ඒක කතා කරන්නේ 1යි 5යි එකතු කරාම 6යි 6 දෙකෙන් බෙදුවාම 3යි. එතකොට මෙතන 8යි දැන් ටග්ගල ඇතැන්නේ මේ 2යි 6යි 2යි 8යි 11යි 2යි 13යි 16යි 2යි 18යි 21යි 2යි 23යි 26යි 2යි 28යි 31යි 2යි 33යි. ඊට පස්සේ කියනවා 16 20 පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යන්නේ විදිහට. මෙන්න මේක. එතකොට බිඳුවයි. හරිද? බිඳුවයි. එතකොට යන්න උඩට 10 මේක 5යි ඍණ 5යි. හරිනේ? එතකොට 10 මෙතන ඍණ 10යි. මේක ධන 5යි ධන 10යි ධන 15යි. එතකොට මෙතන එනවා 15යි. හරිනේ? ඒකත් හරිද? එතකොට ආංගුල කරන්න 30යි. එතකොට ඍණ 30යි. එතකොට මෙතන අනුගුණ කරමු දෙවරක් 15 ඍණ 30යි දෙවරක් 10 ඍණ 20යි. එතකොට ඍණ 25යි බිඳුවයි 8 වරක් 5 40යි. හරිද? 8 වරක් 10 80යි 5 වරක් 15 75යි. මේ ටික 20 මේක 50යි 75යි ඍණ 75යි මේ ටික 5යි. එතකොට 8 7 15 4යි 10යි 195යි. එතකොට මෙතන 5න් 5ක් බිඳුවයි. හරිද? 9න් 7ක් 2යි 120යි. එතකොට මේ ටික මේක ඔයාලා දැක් මේක ඉස්සෙල්ලා තිබුණේ නැහැ. හරිද? බලන්න. දැන් මෙතෙන්ට ගියා. එතෙන්ට ලකුණු 2යි මේකට 1 ලකුණු. ඔක්කොම වගුවට ලකුණු කීයක් ඇවිල්ලාද? 5යි. හරිද? වගුවට ලකුණු 5යි. දැන් මධ්‍යන්නේ හොයන්න. මධ්‍යන්නේ හොයන්න ගියාම උපකල්පිත මධ්‍යන්නේ කීයද? මධ්‍යගයේ කියන්නේ 18යි. මේක දැන් ධන. එතකොට අපගමන වල මධ්‍යන්නේ 120 බෙදීම 40යි. අපගමන වල මධ්‍යන්නේ. එතකොට 18යි 120 40 බෙදුවාම 3යි 21. මධ්‍යන්නේ ලිපි ගණන 21. එතෙන්ට ලකුණු දාන්න. එතකොට මේකට 1 ලකුණයි. හරිද? මේකට 1 ලකුණයි. එතකොට ඔක්කොම දෙවෙනි කොටසට ලකුණු 7යි. මෙතන කොටු ඇතුලේ රවුම ඇතුලේ දාන්න එපා කොටසක් නෙමෙයි. මෙම තොරතුරු රැස් කළ පසුව දින 10ක තුලදී ලැබූ මධ්‍යන්නේ ලිපි ගන්න 26යි. මේ අනුව දින 50කදී ලැබුණු මධ්‍යන්නේ ලිපි ගන්න සොයන්න. මේ තොරතුරු රැස් කළ පසුව හරිද? දින 10ක් තුලදී ලැබුණු මධ්‍යන්නේ ලිපි ගන්න 26යි. ඒ අනුව දින 50ක්. එතකොට මේ දැන් ඔන්න බලන්නකෝ. හරිද? දැන් මධ්‍යන්නේ හොයන්න වෙන්නේ අපිට ලිපි ගාන ඔක්කොම එකතු කරලානේ. දැන් එහෙනම් දින 10කදී මධ්‍යන්නේ 26යි කියන්නේ මුළු ලිපි හම්බ වෙලා තියෙනවා. ඒ දින 10 සම්පූර්ණ ලිපි ගාන හම්බ වෙලා තියෙනවා කීයක්ද?
දින 10ක් තුළදී 26 කියන්නේ 260ක්. මේ දින 10ේදී සම්පූර්ණ 260ක් හම්බ වෙලා තියෙනවා. මේ දින 40ේදී දිනකට මධ්‍යන 21යිනේ. මේ දෙන 21 40ෙන් ගුණ කරාම එතන හම්බ වෙලා තියෙනවා හරිනේ. 4 වරක් 1 4යි 4 වරක් 2 8යි 840. ඒතර ඔක්කොම ලිපි හම්බ වෙලා තියෙනවා 6 4යි 10යි 8යි 2යි 10යි 1යි 11යි. ඔක්කොම ලිපි 1100යි දින 50යි. එහෙනම් මධ්‍යන්නේ හොයන්න 1150ෙන් බෙදන්න. එතකොට 2යි 100යි 10ක් ඉතුරුයි 22. මධ්‍යන්නේ ලිපි ගන්න 22යි. ඒකට මේක හොයා ගන්නවට 1 ලකුණයි මේ උත්තරේට 1 ලකුණ. ලකුණු 10යි. right හරිද කල්පනාවෙන් බලාගෙන ඉන්න. හැමදාම මම මොකක් හරි කොහේ හරි ගේමක් දෙනවා. අහුවෙන එක කාට හරි කෙනෙකුට අහු වෙනවා. එකයි ඒ කියන්නේ හරිලා ඉන්න. තව සතියයි ඉතනද. හරිද? මේ අන්තිම කොටස තමයි මට හරි ගියත් බලන්න ඕනේ මෙච්චර ලේසියි. මුළු ලිපි ගන්න හොයන්න. 6 වෙනි ගන්න. A B C D මේක x දාන 2යි මේක x දාන 6යි ABCD ත්‍රිකෝණාශ්‍රයටි ලෝහ තාඩුවකින් ABE ත්‍රිකෝණාකාර කොටස කපා ඉවත් කරයි. ඉතිරි කොටසේ වර්ගඵලය. ළමයි දැන් එහෙනම් මේ සමචතුර මේ ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය x දාන 2 වාරයක් x දාන 6. දිග ගුණ කිරීම පාලනේ මේකේ වර්ගඵලය. මම දන්නේ මේ ගණන හැදුවද කියලා මේකත් ගැටළු විසඳීම ගන්නනේ. බලන්න මේ ගණන් කොච්චර ලේසිද කියලා. ගැටළු විසඳීම ගන්න. දැන් ඉතිරි කොටසේ වර්ගඵලයෙන් මේ 22 කියලා දීලා තියෙන්නේ. එහෙනම් මේකේ වර්ගඵලය අඩු කරන්න එපා. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ භාගයයි ආධාරක පාදයේ ගුණ කිරීම ආධාරක පාදයේ x ධන 2යි ලම්බක උස x ධන 6යි. එතකොට දැන් ඔයාලට පේන්න ඕනි මේක දැන් මේක බැලුවාම මේකේ x ධන 6 වාරයක් x ධන 2 x ධන 2 වාරයක් x ධන 6 මේකමයි මේ. එතකොට ත්‍රිකෝණයේ වර්ගඵලයේ මේ ඍජුගුණාශ්‍රය වර්ගඵලයෙන් භාගයක් වෙලා තියෙනවා කියලා පේන්න ඕනි. ඒ පෙවුන ගමන් මේකේ උත්තරේ මේකෙන් භාගයක් කියලා පේන්න. අයි භාගයයිනේ අඩු කරන්නේ. ආයි අඩු කර දඟලන්න ඕනේ නැහැ. කෙලින්ම එතකොට මේකේ උත්තරේ භාගයයි x ධන 2 වාරයක් x ධන 6 අඩු කරා. මේක තමයි ළමයි 22යි කියන්නේ. ඒ වර්ගඵලය. ඉතින් දැන් ඔබ සුළු කරන්න තියෙන්නේ. දැන් මේක සුළු කරාම මේ බෙදීම දෙක ප්‍රතිලෝමයට ගියාම මේක සුළු කරන් x වර්ගයයි ධන 6යි x ධන 2යි x ධන 12 සමානයි 44. දැන් ප්‍රශ්නේ හරියද? මේක ඇවිල්ලා. ඒ කියන්නේ x වර්ගය ධන 8යි x 44 ප්‍රතිලෝමයට ඇවිල්ලා 12ක් අඩු වුණාම ඍණ 32යි බිඳුව. මේක ඇවිල්ලා. වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් මේක විසඳා මේ හොයන්න කියලා. ඔන්න දැන් ගැටළු විසඳීම් ගන්න තියෙන්නේ. මම කියන්නේ මේ වගේ හැම එකක්ම මේ වගේ එකක් ආපු ගම එක වර්ග පූර්ණයෙන් විසඳන්න පුළුවන්. මේකට වෙන් කරන්නේ දැන් මේ ප්‍රකාශනයේට 1යි 22ට සමාන කරනවට 1යි. මේක අරන් තියෙනවට 1යි මේ කොටසට ලකුණු 3යි. හරිද? දැන් x වර්ගය ධන 8යි x ඍණ 32 සමානයි බිඳුවයි. උත්තරේ ගමු අපි. එතන වර්ග පූර්ණයේ මේක ලේසිම වැඩේ වර්ග පූර්ණය කරන එකයි බෙදෙනවනේ. 8යි x 4යි 16යි. එතකොට මෙතන ඍණ 32 ධන 32 වෙනවා. එතකොට මේ පැත්තේ 16යි. ප්‍රතිලෝමයට ගියා. මේක ප්‍රතිලෝමයට ගියා. මේක ප්‍රතිලෝමයට ගිහිල්ලා මේක දෙකෙන් බෙදුවා 4යි.
4 වරක් 4 16යි. එතකොට මේ පැත්තට 16ක් එකතු කරා මේ පැත්තට 16ක් එකතු කරා. දෙපැත්තටම. දැන්නවනේ ආවන්නේ මහත්තුනේ මෙයා x ධන 4යි මේ වර්ගමූලයෙන් 32යි 16යි 48යි. එතකොට x ධන 4 සමානයි මූල 48යි. දැන් මෙන්න මේකේ දීලා තියෙනවා මූල 3. ඔය මූල 3 අපි ගන්න ඕනේ දැන්. ඒ මූල 3 ගන්න නම් x ධන 4යි ඔය පළවෙනි පාඩම මේක 3 වරක් කියලා එන්න ඕනේ. ඇයි මේ මූල 3 ගන්න ඕනේ? මේ මූල 3 ගන්න නම් මේක 3 වරක් කියලා එන්න ඕනේ. එතකොට පේන්න ඕනේ 3 වරක් 16 48යි. එතකොට x සමානයි මේක ඍණ 4යි ධන හෝ ඍණ 16 වර්ගමූලය 4යි ඊට පස්සේ මූල 3 දීලා තියෙනවා 1.73. එතකොට 1.73 4ෙන් ගුණ කරන්න. මම ගණන් හදාගෙන යනවා. මම මේ පාඩම ගැන ආයි සාකච්ඡාවක් නැහැ. මම ඔයාලට වැරදුනේ කොතනද හරි කොතනද කියන එක විතරයි මේ සාකච්ඡා කරන්නේ. 4 වරක් 3 12යි එකක් ඉතුරුයි. 4 වරක් 4 28යි 29යි දෙකක් ඉතුරුයි. 4 වරක් 1 4යි 2යි 6යි. එහෙනම් x සමයි ඍණ 4යි ධන හෝ ඍණ 6.92. right? දැන් එච්චරයි ගන්න. x සමයි ඍණ 4යි ධන 6.92 හෝ x සමයි ඍණ 4යි ඍණ 6.92. මේක සුළු කරාම ලොකු එකෙන් පොඩි එක අඩු වෙන්න එපා නේද? එතකොට ධන 2.92යි. හෝ මේක ඍණ 10.9. සුළු කරගන්න. අපරාධ මේ ගාන හැදුවේ නැත්තම්. මම දන්නේ නැහැ සූත්‍රයෙන් හදලාද මම දන්නේ නැහැ වර්ග පූර්ණයෙන් හදලාද කියලා. මෙන්න මෙතෙන්ට ලකුණු දෙක 1 + 1 එනවා. ලකුණු දෙකක් එනවා. එතකොට 3යි 2යි 5යි මේ සුළු කිරීම ටික ඔයාලා සූත්‍රය හරින් ඒ මොකෙන් හරි හදුවා නම් ඒ ලකුණු 5 මෙතන. ඒක නිසා මම පියවර ලකුණු දුන්නේ නැහැ. බලාගෙන ඉන්න මං හිටපු ගාන වැඩියට ගණන් හදලා. හදලා නැති ගණන් හදාගන්න 7 වෙනි ගාන. ගණිත විචාර ප්‍රශ්න පත්‍රයේ තලගිරිගේ ළමයෙකුට ප්‍රශ්න 10ක් හම්බ වෙනවා. පළවෙනි එකට උත්තරේ දුන්නාම ඊළඟ එක හම්බ වෙනවා. තරඟ කරුවේ 4 වෙනි ප්‍රශ්නයෙන් 1500ක්. 4 වෙනි ප්‍රශ්නයෙන් 1500ක් හම්බුණා. හරිද? 8 වෙනි ප්‍රශ්නයෙන් 2500ක් හම්බුණා. 8 වෙනි ප්‍රශ්නයෙන් 2500ක්. සෑම ප්‍රශ්නයකටම වැඩිපුර නියත මුදලක් එකතු වෙන අතර පළමු ප්‍රශ්නයට ලැබෙන මුදල මෙන් 4 ගුණයක්. එතකොට දැන් මොකද්ද මේ කතා කරන මේ පාඩම? සමාන්තර ශ්‍රේණි නේද? මේ සමාන්තර ශ්‍රේණි. එතකොට සමාන්තර ශ්‍රේණියක මේ කියන්නේ 4 වෙනි පදේ මේ කියන්නේ 8 වෙනි පදේ. හරිද? ඇයි මේ සමාන එකක් මේ ලැබෙනවා කියලා කියන්නේ? සෑම ප්‍රශ්නයකටම වැඩිපුර නියත මුදලක් එකතු වෙන අතර පළමු ප්‍රශ්නයට ලැබෙන මුදල මෙන් 4 ගුණයක් අවසාන ප්‍රශ්නයේදී ලැබෙන බව පෙන්වනවා. හරිද? එතකොට අපිට ඕන නම් මේක ගත්ත හැකි. මේ බලන්නකෝ. දැන් tn සමයි a ධන n ඍණ 1 වාරයක් b. හරිද? එතකොට මේ 4 වෙනි ප්‍රශ්නෙට මේක දාත හැකිනේ. 4 වෙනි ප්‍රශ්නෙට 1500ක් හම්බ වෙනවා. එතකොට මේක 3යි d නේ. එතකොට 8 වෙනි ප්‍රශ්නෙට මේක දාත හැකිනේ. 2500ක් හම්බ වෙනවා. හරිද? එතකොට ඒ ධන 7යි d නේ. හරිද? දැන් ගානේ කියන්නේ
10 වෙනි ප්‍රශ්නයත් එතකොට අපිට ගත්ත හැකි නේද? හරිද? දැන් මුදලක් එකතු වෙන අතර පළමු ප්‍රශ්නයට ලැබෙන මුදල මෙන් 4 ගුණයක් අවසාන ප්‍රශ්නයේදී ලැබෙන බව. එතකොට 10 වෙනි ප්‍රශ්නෙට බලන්නකෝ. 10 වෙනි ප්‍රශ්නෙට ගත්තාම දැන් අපි දන්නේ නැහැනේ. එතකොට A ධන 9යි D. 10 වෙනි ප්‍රශ්නෙට. එතකොට දැන් ඔන්න ඔතනින් ගානට යන්නකෝ. 8 වෙනි ප්‍රශ්නේ රුපියල් සෑම ප්‍රශ්නයකට වැඩිපුර නියත මුදලක් එකතු වෙනවා. අතරාල එකතු වෙන මුදල නේද මේ තියෙන්නේ. එකතු වෙන මුදල මේ තියෙන්නේ D. හරිද? එතකොට මේකෙන් කීයක් එකතු වෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන් ඕනනම්. හරිද? දැන් බලන්නකො මේ දෙක විසඳලා. මේ දෙක විසඳලා බලන්න. මේ දෙක විසඳුවාම මෙයා 1යි මෙයා 2යි කියලා අරගෙන දෙකෙන් එක අඩු කරන්න පුළුවන් නේ. දෙකෙන් එක අඩු කරපුවාම 2500 1500 1000යි. ඔන්න ළමයි මම ලිව්වේ නෑ. ඒත් ඒ අඩු වෙලා යනවා 4යි D. එහෙනම් අර එකතු වෙන නියත මුදල කීයද? 250. හරිද? දැන් අපිට එකතු වෙන නියත මුදල 250යි නම් මේකට ආදේශ කරලා පළවෙනි මුදල හොයන්න පුළුවන් නේ. 1500යි. හරිද? A ධන 3250 750. එතකොට A කියන්නේ 750. 750 කඩු වෙනවනේ. හරිද? දැන් මේක හදන්න. එතකොට දැන් මේක හදුවා මේක කියන්නේ 4 ගුණයක් පළමු ප්‍රශ්නයේ ලැබෙන මුදල මෙන් 4 ගුණයක් ලැබෙන බව පෙන්වනවා කියන්නේ. හරිද? එතකොට දැන් 10 වෙනි දැන් අපිට A හොයාගත්තා, D හොයාගත්තා. හරිද? A හොයාගෙන D හොයාගෙන දැන් බලන්න මම හදන ඒවා හරිද කියලා. හොඳේ. එතකොට 10 වෙනි පදයට මේකට දාලා බලන්න. 750 වගේ 4 ගුණයක් එනවාද කියලා. එතකොට 750යි. හරිද? එතකොට 9 වරක් 250. හරිද? 250 ඒවා 9ක්. දැන් මේ 9ේදී 10 වෙනි පදේ. මේ 10 වෙනි පදේ එන්නේ ඒකේ. අවසාන ප්‍රශ්නයේදී ලැබෙන බව වෙන්න. ඒතර ප්‍රශ්න 10යි මේ 9 ලියන්න වෙන්නේ. එතකොට 250 ඒවා 9ක්. 250 ඒවා 9ක්. 9 වරක් 0යි 9 වරක් 5 45යි 4ක් එකතුනේ 9 වරක් 2 18යි 4යි 22යි. හරිද? එතකොට 2200 හරිද? 2250යි 750. එතකොට 3000යි. 750 වගේ 4 ගුණයක් නේ. ඒක පෙන්වන්න ඕනි. 3000 750න් බෙද. ඒකට සමානයි 4. ඊට පස්සේ ලියන්න ඕනේ. ප්‍රශ්නයේදී 4 ගුණයක් ලැබෙන බව පෙන්වනවා. එම නිසා 4 ගුණයක් ලැබේ. ඒක පෙන්වන්න ඕනේ. හරිද? ප්‍රශ්න 10ටම දැන් ඉතින් පද 10 එකතු කරන්න. Sn සමානයි 10 බෙදීම 2යි. A 750යි 10 වෙනි පදය. ඉතින් 3000යි. ඕක සුළු කරාම 18750යි නෑ. එන බව පෙන්න. ලබාගත හැකි බව පෙන්න. ගැටළු විසඳීම් ගණන්. මේ ගැටළු විසඳීම් ගණන් මෙහෙම එන එක කොච්චර ලේසිද? දැන් මේක 18750 ලැබෙන බව පෙන්වනවා කිව්වහම ඒකට 18750 අරගෙන පෙන්නනවා. 2යි. 4 ගුණයක් ලැබෙයි කියන එකට 1යි. 4 ගන්නවට 1යි. හරිද? එතකොට මේ 4 මේ 3000 ගන්නවට 1යි. එතකොට එතන 5යි. මේ සමගාමී සමීකරණ විසඳනවා මේකට 5යි. එක මේවට තියෙනවා. මේකට 1යි මේකට 1යි. හරිද? මේ දැන් Aට Dට සුළු කිරීම. මේකට දැන් මේ 5 දැන් බලන්න 5 එකපාරට දැම්මේයි කියන. මේකට 1යි මේකට 1යි මේකට 1යි මේකට 1යි සුළු කිරීම ටිකට එනවා. දැන් මේක ආදේශ කරනවා සුළු කිරීම ටික මම ටක් ගාලා මේක ගත්තා. හොඳයි මේක ලියලා ගන්න ඕනේ ඔයාලා. ලකුණු ටික එන්නේ එහෙම. right
නිර්මාණ ගාන. නිර්මාණ ගාන හදනකොට මම ඔයාලට කිව්වා දල සටහනකට යන්න කියලා. දල සටහනකට ගියාම දල සටහන දිහා බලාගෙන නිර්මාණය කරන්න පුළුවන්. මේවා කතා කරන්න මේ අවුල් වෙනවා නම් කතා කරන්න. හරිද? දැන් නිර්මාණ ගාන බලන්නකෝ. දල සටහනට යම් AB 8යි. ඔන්න AB 8යි. මේක 8යි. ඊට පස්සේ BAC 60යි. එතකොට මේක 60යි. අපි දල සටහනට යම් ඔන්න 60යි. BAC මේක ඔයාලට C තියෙනවා. AC 6යි. AC 6යි. ඔන්න ත්‍රිකෝණ. දල සටහන. දැන් මේක දිහා බලලා නිර්මාණය කරන්න පුළුවන්. A හා C ට සමදුරින් වන පදය නිර්මාණය කර. මේක C නේ. A හා C. A හා C කිව්වහම AC නෙමෙයි. A හා C ට සමදුරින් වන පදය නිර්මාණය කර. එතකොට A හා C කියන්නේ අචල ලක්ෂ දෙකක්. අචල ලක්ෂ දෙකකට සමදුර පදය කියන්නේ මේකේ මේ AC ගේ ලම්බ සමච්ඡේදකය. හරිද? බලමු අපි නිර්මාණය කරලා. AB හමු වන ලක්ෂය මේ තියෙන AB හමු වන ලක්ෂය P ලෙස නම් කරා. කියන වැඩේ කරාම හරි. PC ආකරන. හරිද? AB පාදය A හිදී ස්පර්ශ කරනවා. AB පාදය A හිදී ස්පර්ශ කරනවා. මෙතෙන්දී ස්පර්ශ කරන්න ඕනේලු. හරිද? ස්පර්ශ වන C හරහා යන වෘත්තය නිර්මාණය කරන්න. අන්න බලන්නකෝ. දැන් මෙතෙන්දී වෘත්තයක් ස්පර්ශ වෙනවා නම් මේ බලන්න. මේක නම් ස්පර්ශ ලක්ෂය. මෙතෙන්දී වෘත්තයක් ස්පර්ශ වෙනවා නම් මෙහෙමනේ වෘත්තය යන්නේ. එතකොට ස්පර්ශකය මේක කේන්ද්‍රය නම් මේ කෝණය අංශක 90යි. ස්පර්ශක නිර්මාණ. එහෙනම් මෙන්න මේ කේන්ද්‍රයනේ හොයාගන්න ඕනේ දැන්. ඒ C හරහා යනවලු. මේක ස්පර්ශ කරනවලු. එහෙනම් මේකටයි සමදුලින් කේන්ද්‍රය තියෙන්න බෑ. ඒ කියන්නේ මේක උඩ කේන්ද්‍රය. හරිද? මේකටයි සමදුලින් කේන්ද්‍රය තියෙනවා නම් මේක උඩ කේන්ද්‍රය. හරිද? දැන් මෙතන අංශක 90ක් වෙනවා. එහෙනම් මෙතන කෝණය මේක අංශක 90ක් නිර්මාණය කරාම හරිද? මම ඒක කතා කරන්න ඕනේ නැහැ. මෙන්න කේන්ද්‍රය. දැන් මෙතෙන්ට හරිය ඇදගත්තාම ලම්බකය ඇදලානේ. එතකොට මේක හරහා යයි. අපි නිර්මාණය කරා ඔය රූපෙන්න ඕන. හරිද? P සිට වෘත්තයට ඇඳිය හැකි තවත් ස්පර්ශකයක් නම් කරන්න. ඉතින් හරිද? P සිට වෘත්තයට ඇඳිය හැකි තවත් ස්පර්ශකයක්. හරිද? දැන් මේ තියෙන එක ස්පර්ශකයක් නේ. P වල ඉඳලා. එතකොට බලන්න මේකයි. දැන් නිකන් දොලියට අඩි රූල අරගෙන මැනලා බලන්න. මෙන්න මේකයි දිගින් සමානද කියලා. තවත් ස්පර්ශකයන් නම් කරන්න කියලා තියෙනවා. මැනලා බලන්න. මේකයි දිගින් සමානද කියලා. නිකන් දොලියට ඉන්න ගමන් මැනලා බලන්න. එතකොට ඔයාලට පෙනේ බාහිර ලක්ෂයක සිට අඳින්න ලද ස්පර්ශක දෙක දිගින් සමාන වෙයි. OAPC ලක්ෂ ඒක වෘත්ත බව පෙන්වනවා. කේන්ද්‍රය O කියලා දීලා තියෙනවා. O කේන්ද්‍රය O ලෙස නම් කරනවා. එතකොට OAPC ඒක වෘත්ත බව පෙන්වනවා. හරිද? O A P C ඒක වෘත්ත බව පෙන්වන්න. ඒක වෘත්ත බව පෙන්වන්න කියන්නේ ඔන්න ඒ රතු පාටින් ඇඳපු එක හරහා අඳින්න පුළුවන් එකම වෘත්තයයි කියලා පෙන්වන්න කියලා කියන්නේ. ඒ කියන්නේ රතු පාටින් ඇඳපු එක මොකක් කියලා පෙන්වන්නද මේ කියන්නේ? වෘත්ත චතුරස්‍රයක් කියලා පෙන්වන්න කියලා කියන්නේ. එතකොට මේක 90යිනේ. ඒක ලියන්න. OAP 90. දැන් මේක ස්පර්ශකයක් වුණ ගමන් මේක 90යි නෑ මේ අරෙන්නේ. හරි මේක අරෙන්නේ දැන් අපි යන්නේ එන මේක 90යි. සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. සම්මුඛ කෝණ පරිපූර්ණක වේ. නිර්මාණ.
මේක මම ආයෙ නිර්මාණය කරන්න ඕනේ නැහැ මොකද දිගවලුකවත් අහලා නැහැ. මේ නිර්මාණයම තමයි එන්නේ ඡාප ටිකත් එක්ක. හරිද? එතකොට ලකුණු යනවා. පළවෙනි එකේ ත්‍රිකෝණයේ නිර්මාණයට ලකුණු 3යි. ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරපු එකට ලකුණු 2යි. හරිද? තුන්වෙනි එකේ ස්පර්ශකයේ සියහරා යන උත්තේ නිර්මාණය කරනවට ඒ කියන්නේ ලම්බකයේ අඳගෙන කේන්ද්‍රය වල උත්තේ නිර්මාණය කරනවට ලකුණු 2යි. ඕනම් කරනවට 1 ලකුණයි. හරිද? පීසිට උත්තේට ඇඳිය හැකි තවත් ස්පර්ශකයේ 2යි. ඒක වෘත්ත බව පෙන්වනවට 1යි. හරිනේ? ලකුණු 10 හරි. කාට හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. right. ඊළඟ ගානේ දැන් මම අද බලන්නකෝ දැන් අද යනවා. මගෙන් ගණන් මගේ ඇරුන්නේ නැහැ. දැන් පුරුදු වුණාම ටක් ටක් ගාලා ලකුණු දීගෙන යන්න පුළුවන්. ඒ අර පුරුදු වෙනකන් තමයි සාකච්ඡා කරන්නේ. මේක ගැහණු ළමයි. මේක මල් රැගෙන මල් කඩන නෙමෙයි මල් රැගෙන ආපු ළමයි B. එතකොට මේ රූපේ මේක අඳුරු කරලා තියෙනවා. දැන් මේ වගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ගානක් ආවහම මම ඔයාලට කිව්වා මේක දාගන්න කියලා. එතකොට මේකේ ඉන්නේ ගෑනු ළමයි. මේකේ ඉන්නේ ගෑනු ළමයි. අකුරු දාගන්න මම ඉගෙනුණා. එතකොට එහෙනම් මේ කෑල්ලේ ඉන්නේ පිරිමි ළමයි, මේ කෑල්ලේ ඉන්නේ පිරිමි ළමයි. හරිද? එතකොට මේ කෑල්ලේ හරිනේ. දැන් මේකට ගියාම ඊළඟට මේකේ ඉන්නේ මල්ගෙන ආපු ගෑනු ළමයි, මල්ගෙන ආපු පිරිමි ළමයි. හරිද? මේකේ මල් නැති පිරිමි ළමයි. හරිද? මේකේ මල් නැති ගෑනු ළමයි. මල්ගෙන ආපු නැති ගෑනු ළමයි. හරිද? ඉතින් ඔය අකුරු ටික දාගන්නනේ මම කතා කරේ. පාඩම කුලක පාඩම උගන්වද්දී මම ඔයාලට කතා කරේ මේ අකුරු දාගන්න. ඉස්සෙල්ලාම ගානේ මොකවත් ඕනේ නැහැ. මේකේ ඉන්නේ ගෑනු ළමයි, එහෙනම් ඒකෙන් පිටේ ඉන්නේ පිරිමි ළමයි. එතකොට මේකේ ඉන්නේ මල්ගෙන ආපු ගෑනු ළමයි, එහෙනම් ඒකෙන් පිටේ ඉන්නේ මල් නැති අය. කරාම ගානේ ඉවරයි. හරිද? අඳුරු කල ප්‍රදේශයට ආයත් සිසුන් විස්තර කරන්න. මල්ගෙන ආපු ගෑනු ළමයි. ටක් ගාලා ගන්න පුළුවන්. මුළු ළමුන් 39. ඔක්කොම ළමයි 39යි. හරිද? ගැහැණු ළමුන් 25ක්ද? නම් ගැහැණු ළමයි 25යි. බලමුකෝ අපි ඉස්සරහට ගිහිල්ලා. හරිද? මල් රැගෙන පැමිණි පිරිමි ළමයි 5යි. මේ තියෙන මල් රැගෙන පැමිණි පිරිමි ළමයි 5යි. හරිද? හරිද? එතකොට කියනවා මල් පැල නොගෙන පිරිමි ළමයි. දැන් එතකොට මේක 25යිනේ. 25යි 5යි 30 මේ රවුන්ඩ් පූර්ණ රවුන්ඩ් 25යි. 25යි 5යි 30යිනේ. ඔක්කොම 39යිනේ. එහෙනම් මේක යන්නේ මල් නොගෙන පිරිමි ළමයි මේ තියෙන්නේ 9. හරිද? ඊට පස්සේ කියනවා මල් පැලගෙන පැමිණි සිසුන් 27ක් වේ. මේ තියෙන්නේ මල් පැලගෙන ආපු අය 27යි. එතකොට මේක 5යිනේ. එහෙනම් මේක 22යිනේ. එතකොට මේක 25යිනේ. එහෙනම් මේක 3යිනේ. හරිද? අයි මේක 25යි. දැන් ටක් ගාලා උත්තරේ ඉවරයි දැන්. හරිද? ඊට පස්සේ කියනවා 27ක් විය. දැන් හරි. ඊට පස්සේ කියනවා මල් පැලගෙන පැමිණි ගැහැණු ළමයින්ගෙන් 11 දෙනෙක් පෝරක් ගෙනාවා. මල් පැලගෙන ආපු ගැහැණු ළමයි. මේ තියෙන මල් පැලගෙන ආපු ගැහැණු ළමයි. හරිද? එතන ඉන්නවා 22ක්. 11 දෙනෙකු පොහොරද රැගෙන ආවේ. මේ 22කින් 11ක් පෝරගෙන ආවා. කෙල්ලෝ එහෙමනේ. මොකද වැඩක් වහම මේක ඉතුරු ටිකක් කියනවා. අපි බලන්නේ එක කොල්ල බලන්නේ එක මගේ හැරෙන්නේ. නැවත වෙන් රූපයන්ද එම පොහොරගෙන පැමිණි සිසුන් කුලකය C අඳ දක්වන්න. එතකොට මේක ආයෙ අඳින්න. දැන් මේක මෙහෙම ගත්තාම ඕන මම මේකේ තියෙන එක මෙන්ද කියලා හිතාගෙන අඳිනවා. මේ 22කින් 11ක් පෝරගෙන ආවා. හරිද? මේ 22කින් 11ක් පෝරගෙන ආවා කියන්නේ මල් පැල ගෙන ආපු ගෑනු ළමයින්ගේ. හරිද?
මල් පැල ගෙනාපු ගෑන් ළමයි මේ. එතකොට ඒකෙන් 22ක් පහකට දාන්නේ මම. එතකොට මේ කෑල්ලේ මෙතන මේ තියෙන්නේ පොර. පොර. එතකොට මේකේ 11යි. දැන් ඕක හරියද බලන්න. දැන් ඕක හරියද බලන්න. එතකොට මේක පොර ගෙනාපු නැති ගෑන් ළමයි මේ. 22. හරිද? දැන් එතකොට මේක 3යි. මේක 5යි. මේක 9යි. දැන් ඕක හරියද කියලා ඔයාලා තර්ක කරලා බලන්න. සිසුන් කුලකය C ඇතුළත් කරා. ඔන්න මං ඇතුළත් කරා හරියද බලන්න. මල් පැල පමණක් රැගෙන පැමිණි ගැහැණු ළමයි ගාන කීයද? දැන් මේකට ආයි දාත හැකිනේ. මේ මොනවද? ගැහැණු ළමයි, ගැහැණු ළමයි, ගැහැණු ළමයි. හරිද? ඊට පස්සේ මල් නැහැ. එතකොට මේ පිරිමි. හරිද? එතකොට මේ පිරිමි. එතකොට මේකෙත් මල් නැහැ. දැන් හරිද? මල් පැල පමණක් රැගෙන පැමිණි ගැහැණු ළමයි. මේ තියෙන මල් විතරක් පැමිණි ගැහැණු ළමයි 11යි. ඉහත 4 කුලකයේ කුලක අංකණයෙන් දක්වන්න. මෙන්න මේක කුලක අංකණයෙන් දක්වන්න. එතකොට මේක දැන් නිකම් ජොලියට ගන්නකො. මේ කෑල්ලේනේ ඉන්නේ. මේ කෑල්ල කියන්නේ A ඡේදනය B. එතකොට ඔය මේ කියන සෙට් එක මෙන්න මේ අඳුරු කරපු සෙට් එක නිකන් ගන්නකො. ඒගොල්ලෝ A ඡේදනය B. හැබැයි C නෑ. ඇයි C නෑනේ C dash නේ. A ටත් තියෙනවා B ටත් තියෙනවා C නෑ මේ C dash. එතකොට මේ දෙකටම අයිති වෙන්න බෑ. A ඡේදනය B ට අයිති වෙන්නත් ඕනේ. C dash ට අයිති වෙන්නත් ඕනේ. එහෙනම් ඡේදනය. කුලක අංකණයෙන් ලියා දක්වන්න. සෑම කොටසකටම ලකුණු 2 2 යනවා. කොටස් 5ක් තියෙනවා. සෑම කොටසකටම ලකුණු 5 5 යනවා. 2 2 යනවා. චුටි දාලා හරවන්න වෙයි. දහවෙනි ගාන. හරි නේද? හැම කොටස මේ වැඩේ කරගන්න දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කුලක ගානට අකුරු දාගන්න. රවුමේ තියෙන අකුරු දාගත්තාම ගාන නිකම්ම ඉවරයි. බලන්න පාස් පේපර්ස් වල තියෙන ගණන් එහෙම මේ අකුරු දාගත්ත ගමන් ටක් ගාලා ගාන හදන්න පුළුවන්. right. අපි යන් 10 වෙනි ගානට. A හා B වරායන් එකිනෙකට කිලෝමීටර් 80ක් දුරින් Aට නැගෙනහිරින් B. එහෙනම් දිශාව මෙන්න උතුර, මෙන්න දකුණ, මෙන්න නැගෙනහිර, මෙන්න බටහිර. දිශාව ඕනේ. A හා B වරායන් එකිනෙකට කිලෝමීටර් 80ක් මොන A හරිද? නැගෙනහිරින් B පිටම C. මෙන්න B වරාය කිලෝමීටර් 80. දල සටහනට ගියාම. ඒ වරායට අංශක 50ක දිගංශයකින්ද දිගංශයක් නම් මෙතන උතුර තියෙන්නේ. අංශක 50ක් කියන්නේ සුළු කෝණයක්. ඔන්න මම දල සටහනට මේ යන්නේ. අංශක 50ක දිගංශයකින්ද B වරායට B වරායේ දිගංශයක් කතා කරනවා. එහෙනම් උතුර 300ක්. 300ක් කියන්නේ මේ පැත්තට 300ක්. එතකොට එහෙනම් මෙහෙ යන්න ඕන. මෙතන 300යි. ඇයි දක්ෂිනාවර්තව කරකැවෙන කෝණය. එතකොට මේ කෝණය අංශක 60යි. ඇයි 360යිනේ. ඔක කවුද තියෙන්නේ? C නැවපෙනේ. මේ තියෙන C. ඉතින් කියනවා සෙන්ටිමීටර එකකින් කිලෝමීටර් 10ක් නිරූපණය වෙනසේ පරිමාණ රූපයක් අඳින්න. ඉතින් හරිනේ ප්‍රශ්නේ. දැන් මේ පරිමාණ රූපය අඳින්න කොහොමද අඳින්නේ? මේ පරිමාණය දීලා තියෙනවා සෙන්ටිමීටර 1ට කිලෝමීටර 10ක්. එතකොට පරිමාණ රූපය අඳිනකොට මේක හරියට මැනලා අඳින්න මේක
සෙන්ටිමීටර් 8යි. මෙන්න A වරාය මෙන්න B වරාය. දැන් මොකද ළමයි කරන්නේ? මේක කෝණමානේ තියන්න. කෝණමානේ තියලා අංශක 90 මෙන්න ඒක අඳින්න. දැන් කෝණමානේ මම කෝණමානේ කලින් ඕන පෙන්නන්න. කෝණමානේ මේ පැත්තට තියලා මෙතන අංශක 50 අඳින්න. මෙතන අංශක 50 මනින්න. හරියට මනින්න. මෙතන කෝණමානේ තියන්න. අංශක 90 අඳින්න. ඒ අර වගේම අනිත් පැත්තට කෝණමානේ තියලා අංශක 60 අඳින්න. දැන් මෙන්න සි. A සිට C නැවට ඇති කෙටිම දුර. A සිට C නැවට ඇති කෙටිම දුර කියන්නේ මෙන්න මෙන්න ලබා. ඒක නම් මම මේ මාර්ක් ස්කීම් එක බැලුවෙත් නැහැ, හැදුවෙත් නැහැ. ඔයාලා ඒක බලන්නේ උත්තරේ කීයද කියලා. පරිමාණ රූපය හරියට බැලුවාම හරි. ඊට පස්සේ මෙතන මේකට ආවහම T P Q PQ කුලනට මීටර් 40ක් දුරින් T වාහනය නවතා ඇත. මීටර් 40ක් දුරින්. මේ තියෙන්නේ. එහෙනම් මේ කුලන. කුලන ගැන කතා කරලා නැහැ මේක. මේ ඇලවෙච්ච නැති කුලනක් වෙන්න ඕනේ. හොඳේ. Q සිට බැලුව විට මෙතන ඉඳලා බලනවලු. එතකොට බලනකොටම උඩ පේනවද දැන්? හරිද? Q සිට බලනවා කියලා කියපු ගමන් හරිද? දැන් මේක 40යි T P Q. Q සිට බලනවා කියපු ගමන් ඉස්සෙල්ලාම අඳින්න ඕනි S මට්ටම. ඉස්සෙල්ලාම අඳින්න ඕනි S මට්ටම. නැත්නම් ගාන වැරදි. හරිද? Q සිට බැලුව විට අවරෝහණ කෝණය අංශක 43යි. මේකනේ 43. දැන් ඕක ලකුණු වෙලා තියෙනවා. රූපේ පිටපත් කරගෙන තොරතුරු ඇතුළත් කරන්න. මේක තමයි රූපේ. ඔය 43 නැත්තම් ඔය විදියට S මට්ටම ලකුණු කරලා 43 නැත්තම් ඒ රූපේට හම් වෙන ලකුණු ටික නැහැ. PQ කුළුණේ උස. එතකොට මේක 43යිනේ. දැන් මෙයන් සම්මුඛ පාදය, බද්ධ පාදය, කර්ණය. එතකොට PQ කුළුණේ උස කියන්නේ සම්මුඛ පාදය, දීලා තියෙන්නේ බද්ධ පාදය, සබ කියන්නේ tan. tan 43 සමානයි PQ බෙදීම 40. හරිද? tan 43 බැලුවාම tan 43 කියන්නේ 0.932.5. මේක 40ෙන් ගුණ කරාම PQ වෙනවා. ගුණ කරාම එනවා 37.3යි. ඒ කියන්නේ 37යි. ආසන්න මීටරයට හොයන්න කියලා නේද කියන්නේ? ඒ කියන්නේ 37යි. උස ආසන්න මීටරයට හොයන්න කියලා කියන්නේ. එතකොට 37යි. right. මම මේක වකන්න ඕනේ හින්දා මේකට ලකුණු දෙනවා. බලන්න. මේ දල සටහන අඳිනවා නම් ළමයි දල සටහනට ලකුණක් හම්බ වෙනවා. හරිද? එතකොට මේක අංශක 51යි අංශක 61යි C 1යි මේකේ AC ට 1යි 1 2 3යි 4යි 5යි. ඒකේ ලකුණු දාන්න. ඇඳලා නැත්තම් අඳින්න. right. එතකොට මේකට ලකුණු 5ක් එනවා. අපි බලමු ලකුණු 5 එන්නේ කොහොමද කියලා ඉස්සරහට ගන්න හදලා. හරිනේ? P හා T අතර X නම් තවත් වාහනයක් නවතයි. මේ කොයි හරි X තියෙනවා. X කියලා වාහනයකුත් නවත්වනවා. හරිද? QX 42යි. මේක 42යි. හරිද? QXP මේක හොයන්න. ටීට. එතකොට මෙයාට සම්මුඛ පාදය, මෙයා කර්ණය, මෙයා බද්ධ පාදය. එතකොට අහන්නේ සම්මුඛ පාදය. නෑ අහන්නේ මේ කෝණයනේ. හරිද? සම්මුඛ පාදය අපි හොයාගත්තා 37යි කියලා. එතකොට දීලා තියෙනවා ඒක. කර්ණය දීලා තියෙනවා. එහෙනම් සක කියන්නේ sin. හරිද?
sin θ සමානයි 37 බෙදීම 42. 37 42 බෙදන්න 37 42 බෙදුවාම sin θ සමානයි 37 42 බෙදුවාම 0.8809 ඇවිල්ලා. මේකේ sin inverse බලන්න. sin inverse බැලුවාම θ 61යි අංශක 61යි කලා 45ක් ඇවිල්ලා. sin inverse බලන්න. කියවනම් දැන් අපරාධ මේ ගණන් නොහදා ඉන්නවා නම් හරිද? එතකොට කොටසට ලකුණු 5ක් හම්බ වෙනවා. right? එතකොට මේකේ sin මේකේ 1යි මේකේ 1යි 2යි. හරිද? මේක 1යි. tan හොයා ගන්නවට 1යි. එතකොට 37ට 1යි මේකට 1යි. 5යි. right? මේ ගාන බලන්න ජ්‍යාමිතිය ගාන මේ රූප සටහන දැක්කහම මාරයි. රූප සටහන දැක්කහම එපා වෙනවා. නමුත් මම ඔයාලට හැමදාම කියලා තියෙන්නේ වෘත්තය ඔන්න බලන්න බෝඩ් බලාගෙන ඉන්න. මම මේ අහලා තියෙන ප්‍රශ්න වලට ඔක්කොටම උත්තර දැන් කවදාවත් මේ ජ්‍යාමිතිය ගානක මේ ප්‍රශ්න තුනට උත්තර මම හොයලා නැහැනේ. මේ ප්‍රශ්න තුනට උත්තර හොයලා නැහැ. රූප සටහනත් එක්ක වැඩේට යන්න. එතකොට වෘත්තයක් ඇඳපු ගමන් කේන්ද්‍රය හොයන්න කියලා මම කියලා ඇති. එතකොට මෙන්න කේන්ද්‍රය තියෙනවා. දැන් ඔතන ඉඳලා වැඩේ පටන් ගන්න. ඔතන ඉඳලා වැඩේ පටන් ගත්තාම AE විස්කම්භයක්. AE විස්කම්භයක්. එහෙනම් මෙයාට සමානයි. හරිද? AE විස්කම්භයක්. එතකොට දැන් ළමයි මගෙන් අහනවා මේක ලියන්න තමයි තේරෙන්නේ නැත්තේ කියලා. දැන් මම ජ්‍යාමිතිය උගන්වනකොට ඔයාලට උගන්වලා ඇති හොඳට බලාගෙන ඉන්න. මේ හොයාගන්න දේවල් ලියන්න කියලා. AO සමානයි OE අරය. එතකොට ප්‍රශ්නේ ඉවරයි. ඊට පස්සේ බලනවා ඕකේ තවත් අරයන් තියෙනවද කියලා. මේ තියෙන්නේ OC මේ. එතකොට එහෙනම් ඒකත් සමානයි OC. ඒකත් අරය. හරිද? ඒකත් ලකුණු කරා. ඊට පස්සේ විස්කම්භයත් එක්ක ගිහින් බලනකොට මේ B ගාවට ඇවිල්ලා තියෙනවා. රූපය අඳින්න. එතකොට මෙයා 90යි. ඇයි? ABE 90යි. ඇයි? අර්ධ වෘත්තයේ කෝණය. ඔන්න ලිව්වා. හරිද? බලාගෙන ඉන්න. ඊට පස්සේ මට ඔය අහුවෙන් ටික මං ඇන්දා. GAH ස්පර්ශකයක්. මෙයා ස්පර්ශකයක්. එතකොට GAH නොනාවනි මහත්තුනි මෙතන ස්පර්ශ ලක්ෂයනේ. මේ තියෙන්නේ දැන් බලන්න ගාන රූප සටහන එකපාර ඇන්දොත් තමයි මේ අවුල තියෙන්නේ. හරිද? හොඳට බලාගෙන ඉන්න. එතකොට මෙයා ස්පර්ශ ලක්ෂය නම් මේ තියෙන්නේ අරේනේ. එහෙනම් මෙයා 90යි. ඒ ස්පර්ශ ලක්ෂය සහ මේ කේන්ද්‍රය කරන රේඛාව එකිනෙකට ලම්බක වේ කියන ප්‍රමේයක් තියෙනවනේ. එහෙනම් ඒක ලියනවා. මොකද්ද? GAO සමානයි හරිද? HAO සමානයි 90යි. ස්පර්ශ ලක්ෂය කියලා ඉවරන් ඇති. හරිද? ඒකත් ලකුණු කරා. ඊට පස්සේ යනවා AD සමානයිලු DC ට. මෙතන මේ බලන්නකො. අන්න දැන් ආව වැඩ. හරිද? මෙයා AD. එතකොට මෙයාට සමානයි. දැන් ගානේ දීලා තියෙන දත්ත ඔච්චරයි. ඇහෙන්නේ නැහැ. මොකද බෝඩ් එක පේන්නේ නැහැ කැමරාව ඕෆ් වෙලා. නෑ කැමරාව ඕෆ් වෙලා නැහැ. දැන් පේනවද? දැන් පේනවද බෝඩ් එක? නෑ සර්. කාට හරි පේන්නේ නැද්ද? කාටවත් පේන්නේ නැහැ. දැන් හරිද බලන්න? දැන් මයික් ඔෆ් කරගෙන බලන්න ප්‍රශ්නය අහන්න. හරිද? දැන් හරිද? මම ආයෙ මුලින් ඉඳලා ගන්න ඕනේද? මම රූප සටහන අඳින්න නැතුව
රූප සටහන ආ කැමරාව ඔෆ් වෙලා. අනිත් අයට පේනවද? සර් පේන්නේ නැහනේ. මොකද මගේ කැමරාව නම් ඔෆ් වෙලා නැහැ. දැන් හරිද බලන්න. දැන් හරි නෑ සර්. කාටවම පේන්නේ නැද්ද? පේන්නේ නැහැ සර්. කාටද පේන්නේ නැහැ කියන්නේ? පේනවා සර්. පේන්නේ නැහනේ සර්. දෙන්නයි. පේන්නේ. මේ මෙතන අවුලක් නැහැ නේ. මේ අපිට පේන්නේ නැහැ නේ සර්. ඒක තමයි. ඉතින් මම දැන් මේ අනේ මගේ ෆෝන් එකෙන් බැලුවානේ. කාටද පේන්නේ? අනිත් කාටවම පේන්නේ නැද්ද? පේන අය කතා කරන්නේ. පේන අය කතා කරන්නේ. පේනවා සර්. ඔව්. පේන්නේ සර්. කාටද පේන්නේ නැහැ කියන්නේ? කාටද පේන්නේ නැහැ කියන්නේ පොඩ්ඩක් සිග්නල් හොයන්න. හරි. දැන් මම ආයෙ හදන්න ඕනේද? දැන් මම ගත්තේ ඔන්න බලන්නකෝ. වෘත්තය ගත්තා. මේක කොච්චර ලේසි ගානක්ද කියලා පෙන්නන්න මම මේ හදන්නේ. හරිද? වෘත්තය ගත්තා. වෘත්තය ගත්තට පස්සේ කේන්ද්‍රය හෙව්වා. කේන්ද්‍රය හොයපු ගමන් අරයන් 3ක් තියෙනවා. ඒ 3 ලිව්වා. ඊට පස්සේ මෙයා විස්කම්භය කිව්වා. විස්කම්භය කියපු ගමන් මෙයා අර්ධ වෘත්තයේ කෝණය. එයා ලිව්වා. ඊට පස්සේ මෙයා ස්පර්ශකය කිව්වා. එහෙනම් මේ ස්පර්ශ ලක්ෂයේදී ඇඳපු අරය එතකොට 90යි. එයා ලිව්වා. ඊට පස්සේ මෙයයි සමානයි කියලා කිව්වා. ඒ දෙන්න ලකුණු කරා. එච්චරයි කරේ. ඊට පස්සේ හරිද දැන් ඔන්න ගාන ඉස්සරහට යන්. හරිද? දැන් ගාන එන ටික බලන්නකෝ. හොඳට බලන්න. ඊට පස්සේ ඔන්න මම පෑන් 3ම පාවිච්චි කරන්නම්. හරිද? දැන් ඊට පස්සේ අනිත් රේඛා දෙකත් අපි නිකන් ඇඳගෙන යන් බලන්න. එතකොට ඔන්න මේක ඇඳා. මේක ඇඳපු ගමන් මෙතනක් තියෙනවා සමද්විපාද ත්‍රිකෝණයක්. මෙතනක් තියෙනවා සමද්විපාද ත්‍රිකෝණයක්. නේද? එතකොට මෙන්න මෙයයි සමානයි. හරිද? ඒක ලියන්න. මොකද්ද? DAC සමානයි. හරිද? DAC සමානයි. මොකද්ද? DAC සමානයි DCA. DCA සමද්විපාද. ඒක සමානයි කියලා ලකුණු කරා. නොනාවද මහත්තුනේ. එතකොට මෙයයි සමානයි. ඒකත් ලියන්න. මොකද්ද? CAO සමානයි ACO. ඒකත් ඒකමයි හේතුව. හරිද? ඔන්න දැන් රූප සටහන ඇඳගෙන ගියා. දැන් මෙතන ඉඳලා අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ මේක හරි. මෙන්න මෙතන ඉඳලා මෙයාවත් යා කරලා තියෙනවා. එච්චරයි. දැන් සමස්ත රූප සටහන ඇවිල්ලා. දැන් අපි ගොඩක් ලියලා. දැන් ඊට පස්සේ මේ ස්පර්ශකයත් එක්ක වැඩේට ගියාම හොඳට අහන්න, හොඳට බලන්න. හොඳට බලන්න. එච්චරයි ගාන දීලා තියෙන්නේ. වෙන මොකවත් දීලා නැහැනේ. හරිද? එච්චරයි. දැන් හොඳට මේ රූප සටහන දිහා ඔයාලා බලාගෙන හිටියාම ඔන්න හොඳට බලන්න මේක ස්පර්ශකය. දැන් ඒක ගත්තනේ අපි අර ඇතුලේ තියෙන ඒවා ටික ඔක්කොම ගත්තා. මේ තියෙනවා ජායක්. මේ තියෙන ස්පර්ශකය සහ ජාය අතර කෝණය. හරිද? AI මේ තියෙන්නේ මේ ජාය මේ තියෙන ඒකාන්තර උත්කණ්ඩයේ කෝණය. එහෙනම් මෙයයි තුන් දෙනාම සමානයි. හරිද? මම නිකන් ඒගොල්ලන්ට දාන්නම් මෙයා A එහෙනම් මෙයත් A. හරිනේ? පැහැදිලිද කියප එක? එතකොට දැන් ඔන්න මං එක්කෙනෙක් අල්ලගත්තා. මං ඔය ස්පර්ශකයත් එක්ක වැඩේට යනවා. ස්පර්ශකය කියලා තියෙන හින්දා දැන් මේ ජායනේ මං අල්ලගත්තේ. මං අල්ල ගන්නවා මේ ජාය.
මේ ජාය අල්ලගත්තාම ළමයි මේ තියෙන ජාය සහ ස්පර්ශක අතර කෝණයනේ. එයා දැන් 2යි ඒනේ. මම ඒක ලකුණු කරන්න ඕනේ නෑනේ. එහෙනම් මේ ජායෙන් අල්ලගත්තාම මෙන්න මේ මං එක තැනකින් අල්ලගෙන යන්නේ මේ ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණය. එහෙනම් මෙයා 2යි ඒනේ. ඇයි මෙයයි මේ සමානයි නෙමෙයි. ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණය. පැහැදිලිද මං කියන එක? දැන් ඔන්න දැන් මට පේන ටික විතරක් මං දාගෙන යනවා. හරිද? එතකොට මට මෙන්න මෙයාව ගන්න පුළුවන්. දැන් ඔන්න මං ආයි එන්නම්. මෙන්න මේ ඉස්සෙල්ලාම ලකුණු කරපු එක මේක 90යිනේ. මේ 90 ලකුණු කරලානේ. ඒ 90 3කට බෙදිලානේ. මෙයා 2යි ඒනේ. එහෙනම් මෙයා 90 ඍණ 2යි ඒනේ. අයි මේ සම්පූර්ණ එක 90. මම මේ එක තැනක් අල්ලගෙන මේ එක තැන ස්පර්ශකයේ විතරක් අල්ලගෙන මේ ඇවිදිනවා. හරිද? ස්පර්ශකයේ විතරක් අල්ලගෙන ඇවිදිනවා. එතකොට මේ සම්පූර්ණ එක 90 වුණාම මෙයා රතු පාටින් ලකුණු කරපු එක 2යි. එහෙනම් මෙයා 90 ඍණ 2යි. එතකොට නෝනාවනි මහත්මනි මෙයා 90 ඍණ 2යි. හරි නේද? ඔන්න ඔහොම ටිකක් ලකුණු කරගෙන ගියා මම. ඒවා ලියන්න. හරිද? ඒවා ලියන්න. දැන් මම ඒක ලිව්වේ නැන්නේ. මෙයා 2යි මෙයාට මෙයා සමානයි කියලා. ඒ කියන්නේ GAC සමානයි ABC කියලා ලිව්වේ නැන්නේ. GAC සමානයි ABC ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණය. මෙයා සමානයි කියලා ලිව්වෙත් නෑ. මම එයාත් ඒකාන්තර වෘත්තඛණ්ඩයේ කෝණය. මෙයයි. පැහැදිලි නේද? දැන් ওই ටික ඇති ගන්නට මම ඔයිට වැඩි යන්න ඕනේ නැහැ. අර මුල ටික හදාගෙන ගිහිල්ලා අන්තිමට ආවා. අන්තිමට ආවම පළවෙනි එක බලන්න. ABC අපි ලියලා දැන් 2යි A කියලා. සමානයි 2යි GAD. GAD A 2යි. ගාන හැදිලා ඉවරයි. ඊට පස්සේ CBA බලන්නකෝ. CBA අපි 2යි A කියලා අරගෙන යනවා. එකතු කිරීම CAE එයා අපි 90 ඍණ 2යි A කියලා අරගෙන. ඒ දෙන්න එකතු කරාම 90යි කියලා පෙන්නන්නද? 2යි A මෙයානේ CBA. එයාට මෙයා එකතු කරන්නද? එයාට එකතු කරන්න 90 ඍණ 2යි A. දැන් මේ ධන 2යි A ඍණ 2යි A බෙදුනහම 90. තුන්වෙනි එක ඔක්කොම එනවා ඒ ටිකේ. GAD 30 නම් ඒ කියන්නේ 30යිලු. එහෙනම් මෙයා 30යි. මෙයා 30යි. GAD නේ. එතකොට මෙයා 60යි. හරිද? එතකොට මෙයා 30යි. ඇයි? මේ 2යි A කියන්නේ 60යි නේ. එහෙනම් 90න් 60ක් 30යි. එහෙනම් මෙයා 30යි. මොකද කියන්නේ? AOC ඒ කියන්නේ මෙන්න මෙයානේ. එතකොට මෙයා 30යි මෙයා 60යි. එහෙනම් මෙයා 120යි නේ. ඒක හදන්න පුළුවන් නේද? ADC මෙයා කීයද? නේ 30යි එහෙනම් මෙයා 120යි. සමාන බව සාධනය. ගාන නිකම්ම ඇවිල්ලා. කීප එක පැහැදිලිද? ඔන්න ජ්‍යාමිතිය ගණන් හදන හැටි. දැන් අර බලන්නකෝ මම අරයෙන් තමයි අල්ලගෙන ගියේ. අල්ලගෙන ගියා. ඊට පස්සේ විස්කම්බයක් හම්බුණා. ඊට පස්සේ ස්පර්ශකය කිව්වා. ස්පර්ශක අන්න එතනින් මං ගාන අල්ලගෙන මෙතන ඉඳගෙන බලන්න මේ ස්පර්ශ ලක්ෂයේ ඉඳගෙන තමයි මේ කෝණ ටික ඔක්කොම හොයාගෙන ගියේ. මේ ස්පර්ශ ලක්ෂයේ ඉඳගෙන කෝණ ටික හොයාගෙන ගියා. මම වෙන කොහටවත් ගියේ නෑ. තව කාට හරි ඕනනම් මෙයාට සමානයි කියන්න තිබුණා. මම එච්චර දුර ගියේ නෑ මේ. එකම ඛණ්ඩයක ඕන මේ. ඒවා මං ගියේ නෑ. හරිද? එහෙම ඕන තරම් මේකේ රූප සටහනේ තියෙනවා.
යන්න ඕනේ නැහැනේ. එක තැනක ඉඳගෙන මේ අර අල්ලගෙන ගිහිල්ලා ස්පර්ශකයේ කියපු තැන ගාන නවත්තපු තැන ඉඳගෙන එතන ඉඳගෙන මං හේව්වා ජායන් ටික. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ වලට ගිහිල්ලා. හරි නේද? ලකුණු දෙන්න ඕනේ නැහැ. හදලා නම් ඕකේ මේ ඔක්කොම ඇවිල්ලා. ඔන්න ජ්‍යාමිතිය. මේක අහපුව බලන්න. right. අවසාන ගාන. අපි මේක ඉවර කළාම නවත්තමු. එතකොට අද පේපර් එක ඉවරයිනේ. දැන් බලන්න වෙනදා ගණන් 6ක් සාකච්ඡා කරන වෙලාවේ අද පේපර් එකක් සාකච්ඡා කරනවා. ABC ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය E. බෝඩ් එක බලන්න. ABC ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය E. එතකොට මේක මේකට සමානයි. ලියන්න. CE සමානයි BE. මේ ලකුණු කරන ඒවා ලියන්න. BAට සමාන්තරව BA මෙයා. හරිද? BA හොඳේ. BA කියන්නේ මෙයා. AB නෙමෙයි. BAට සමාන්තරව E හරහා ඇඳි රේඛාව. E හරහා රේඛාවක් අඳින්නලු මෙයාට සමාන්තරව. හරිද? E හරහා ඇඳි රේඛාව AC පාදේ. මේ තියෙන්නේ. D හිදී හම්බුයි. දැන් අපිට මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ වෙයිලා වෙන්නේ නැහැ. එතකොට අපිට කියත හැකි මේක මේකට සමානයි කියලා. මොකද්ද? CD සමානයි AD මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. හරිද? නෝනාවනි මාතුරු දැන් මෙයා මෙයාට සමානයි. ඇයි? ප්‍රතිමුඛ කෝණ. දැන් මෙයා අනුරූප කෝණ. මෙයා මෙයාට සමානයි අනුරූප කෝණ. හරි. මෙයා මෙයාට සමානයි ප්‍රතිමුඛ කෝණ. ලියන්න පුළුවන් ඔක්කොම ටික. හරිද? ඔක්කොම ටික ලියන්න පුළුවන්. ඒවා ඒ එක රේඛාවක් ඇඳලා ඒ ටික ලිව්වා. ඊට පස්සේ කියනවා ED සමානයි DF. ED මෙයාගෙන් භාගයෙන් මෙයා කියලා ලියන්න පුළුවන් අපිට. ඒක ලියුන්නේ නැහැ නේ. ED මෙන්න මෙයා. හරිද? සමානයි DF. මෙයා සමාන වනසේ ED පාදයේ F දක්වා දික් කරයි. ඔන්න මෙයා F. හරිද? එතකොට දැන් මෙයාට මම x කියලා දැම්මොත් මෙයාත් x. මෙයා 2x. ඒවා ලියන්න. මධ්‍ය ලක්ෂ ප්‍රමේය උන මම ඒවා මගේ පෑන් ඉතුරු කර ගන්න ඕන හින්දා ලියන්නේ. ඊට පස්සේ කියනවා FAD මේ ත්‍රිකෝණය. හරිද? දැන් ඉතින් අපිට මෙයයි කොහොම සමාන්තර නිසා ඒකාන්තර කෝණ. ඒක ලියන්න පුළුවන් වුණා. ඊට පස්සේ මේ බලන්නකෝ බෝඩ් එක බලන්නකෝ. මෙයා AB 2x FE 2x. ඊට පස්සේ AB සමාන්තරයි FE. එහෙනම් ළමයි AB EF සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය. ඇයි? සම්මුඛ පාද සමාන හා සමාන්තරයි මේ. එතකොට ඒක සමාන්තරාශ්‍රයක් වුණ ගමන් මෙයයි සමාන. සම්මුඛ කෝණ. ඊට පස්සේ මෙයයි සමාන. එයා තනිරක් ගහලානේ මෙයාට. එහෙනම් මෙයාට තනිරක් ගහතයි. ඇයි සමාන්තරාශ්‍රයක් නේ? මේකට තනිරක් ගහලා එහෙනම් මේකට තනිරක් ගහතයි. ඊට පස්සේ සමාන්තරාශ්‍රයක් නම් මේකයි සමාන්තරයිනේ. සබ්බ සකලම නාම ලියතේ. හරිද? දැන් යනවා ඉස්සරහට. ත්‍රිකෝණ සමකෝණික බව පෙන්වනවා. මෙයයි සමකෝණික කියලා පෙන්වන්න. මේක මේකට සමානයි. මේක මේකට සමානයි. දැන් ඕනනම් මේ දෙක සමාන්තරයි හින්දා ඒකාන්තර කෝණ වලිනුත් යත හැකියි. මේ එකම කෝණ තුන සමානයි. සමකෝණික බව සාධනය කරනවා. ජ්‍යාමිතිය පට්ටමාරු ගන්න. හරිද? ඊට පස්සේ කියනවා AB ට AF BC.DF බව සාධනය කරන්න. අනුරූපාද සමකෝණික ත්‍රිකෝණ ගත්ත ගමන් අනුරූපාද අතර අනුපාතනේ සමාන වෙන්නේ. ඉතින් අනුරූපාද ගන්නවා. කො AB? හරිද? AB.AF. හරිද? මේ තියෙන AB. දැන් අපිට ඕන නම් මේ ත්‍රිකෝණයයි බලන්නකෝ. ABC දැන් අපි ගත්තේ AFFAD මෙයානේ. ඔන්න මම එයා රතු පෑනින් ගන්නම්. FAD මේ
මෙයයි ABC මෙයයි සමකෝණික. හරිනේ? දැන් අනුපාත අතර අනුපාත ගන්න. මේ මන් තිතක් තියපු කෝණට ඉස්සරහින් තියෙනවා AB. හරිද? බෙදීම තිතක් තියපු එකට ඉස්සරහින් තියෙනවා FD. සමානයි. එහා පැත්තේ තියෙන BC. කො BC? මේ තියෙන්නේ තනීරකට ඉස්සරහින් BC. තනීරකට ඉස්සරහින් AF. මේ තිතට ඉස්සරහින් AB එහෙනම් තිතට ඉස්සරහින් FD. මේ ගත්තේ ඒක අනුරූපාද. ඊට පස්සේ BC ගත්තාම තනීරට ඉස්සරහින් මෙන්න තනීරට ඉස්සරහින් AF. දැන් මේක ප්‍රතිලෝම ගණිත කර්මයට ගියාම මේ AF බෙදීම AF ගුණ කිරීම AF වෙනවා. බෙදීම FD ගුණ කිරීම FD වෙනවා. ඒක නේද ඔප්පු කරන්න කියන්නේ? බලන්න. ඔප්පු කරන්න කියන්නේ පට්ටම අංග. ඔච්චරයි. ලකුණු දාන්න. ඉතින් ජ්‍යාමිතිය ගණන් ඒ අන්තිමට තියෙන ජ්‍යාමිතිය ගණන් දෙක කොච්චර ලේසිද? මේවා හදන්න දේවල් නම් නෑ නෝනේ ආවනේ මට. හරිද? ඔන්න ඕකේ. අද මම මුළු පේපර් එකම සාකච්ඡා කරා. right? දැන් මම අර කියපු